තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. බොහොම පිංහවතුනි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ හඳුනන ඔබ වහන්සේ වටිනා කාලයක් ගත කරා. ඔව් හොඳයි. ඇත්තටම දැන් ඔය කට්ටියන්ගේ තියෙන මේ උනන්දුව නිසා තමයි මම මේ අවස්ථාව ලබා දුන්නේ. ඉතින් මට තේරෙනවා ගොඩක් අර දැන් මේ දවස් ටිකේම අහන ප්‍රශ්නත් එක්ක බොහෝ අයට ප්‍රශ්න ඇසීමට තියෙන මන්දෝත්සාහිතයක් තියෙනවා කියලා තේරෙනවා. මොකද සමහර වෙලාවට ප්‍රශ්න ඇහුවට පස්සේ මම කියනවනේ ප්‍රශ්නේ අඩුපාඩු සහිතයි, ප්‍රශ්නේම වැරදි කියලා. ඉතින් මේක මම තේරුම් කරන්න පොඩි කාරණාවක් ගන්න. දැන් අපිට සාධාරණයි ප්‍රශ්නයක් අහනකොට මේ වර්ධිනවා කියන එක. මොකද නිවැරදිව ප්‍රශ්නයක් හරි අහගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ හිත ගොඩක් දියුණු වෙලා තියෙනට ඕනනේ. කේවඩ සූත්‍රයේ තියෙනවා මේ භික්ෂුවක්, ඒ කියන්නේ බුදුරණවහන්සේ ළඟ මහාන වෙච්ච භික්ෂුවක්. මහාන වෙලා විතරකුත් නෙමෙයි, 이르දි බලලාභී භික්ෂුවක්. ඒ 이르දි බලලාභී භික්ෂුව මේ පඨවි ආපෝ තේජෝ වායු නිරුද්ධන්නේ කොහෙද කියලා හොයාගෙන යනවා බ්‍රහ්ම ලෝකේ දක්වා. බුදුරණවහන්සේ ඉද්දි ඊළඟට බ්‍රහ්මයා කිව්වට පස්සේ ගිහලා බුදුරණවහන්සේගෙන් අහන්න කියලා අපි දන්නෙත් නැහැ කිව්වා. බුදුරණවහන්සේ ළඟට ඇවිදලා අහනවා පඨවි ආපෝ තේජෝ වායු නිරුද්ධන්නේ කොහෙද කියලා. දැන් මේ භික්ෂුව 이르දි බලලාභී. මේ භික්ෂුව බුදුරණවහන්සේ ළඟ මහාන වෙලා. දැන් 이르දි ලබන්න බෑනේ හොඳට සිල් රැක්කේ නැත්තම්. 이르දි බලබන්න බෑනේ හොඳට භාවනා කරේ නැත්තම්. එතකොට සිල් රැකලා හොඳට භාවනා කරලා ගුණධර්ම පුරලා ඒ හැම එකක්ම එක තමයි මේ ඒ හැකියාව ඇති වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා ඔය ප්‍රශ්නේ වැරදි. ඒ කියන්නේ දැන් කවුරු අහපු ප්‍රශ්නේද? බුදුරණවහන්සේ ළඟ මහාන වෙච්ච, සීල ගුණ ධම් රැක්ක, හොඳට භාවනා කරපු, හොඳට 이르දි බල ලැබපු ඒ භික්ෂුව අහන ප්‍රශ්නේ වැරදි. බුදුරණවහන්සේ ඉස්සලාම් ප්‍රශ්නේ නිවැරදි කරනවා. භික්ෂුවගේ ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ අන්න පඨවි ආපෝ තේජෝ වායු නොපිහිටන්නේ කොහොමද? නිරුද්ධ වන්නේ නෙමෙයි නොපිහිටීම ගැන බුදුරණවහන්සේ ප්‍රශ්නේ නිවැරදි කරලා උත්තර දෙන්නේ. එතකොට එහෙනම් එවැනි අයටත් ප්‍රශ්න අහනකොට වැරදුනානේ. එතකොට එහෙනම් අපි හැම වෙලේම ජීවිතේ මොකකින් හරි නිවැරදි වෙන්නනේ හදන්නේ. දැන් අපි ප්‍රශ්නයක් අහලා උත්තරයක් තහවුරු කරගන්න නම් අපි කතා කරන්නේ එතනම තියෙනවා අර කියන්නේ බුදුරණවහන්සේගේ දහම නොවන බව. මොකද උත්තරයක් තහවුරු කරගන්නවා කියලා කියන්නේ අපිට අපි ආයෙ තහවුරු වෙනවා කියන එක. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රශ්න කිරීමෙන් අහන ප්‍රතිපදාව තුලත් ඉස්මතු විය යුත්තේ සක්කාය නිරුද්ධ වීම. ධර්මයේ කියන ක්‍රමවලදී තියෙනවානේ ප්‍රශ්න අහන එක ක්‍රමයක්. පටිපුච්චා විනීතාවත් එක්ක දෙන එක. දැන් මේකෙදි අපි ප්‍රශ්න අහන්න ගිහිල්ලා වැරදුනා කීවට අපි තුල දැන් ඒ ප්‍රශ්නේ එක්ක අපි ගොඩනගිච්ච තමා කියන ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්නේ එක්ක අපි ගොඩනගිච්ච තමා කියන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ එක්ක ගොඩනගිච්ච තමා කියන ස්වභාවය අපි ඉක්ම වෙන්නට ඕනේනේ ධර්මය අහනකොට. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒකත් ඉක්ම වෙන්නට ඕනේ. දැන් ප්‍රශ්නයම නිවැරදිව තමා කියන කාරණාව එක්ක ගොඩනගිලා නම් එතනදී අපට ඉක්ම වෙන කාරණාවක් එන්නේ නැහැනේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අධික ප්‍රඥාවෙකුට තීක්ෂණ ප්‍රඥාවක් තියන අයට මේ ප්‍රශ්න අහනකොට නිවැරදිවම ඒ දහමත් එක්ක ප්‍රශ්න අහන්න පුළුවන්. මම හිතන්නේ ඔබට අපි 100 200 දෙක හැටියට සාකච්ඡාවක් කළේ. ඒකෙදි ඒක අහන්න. ඒකෙදි අපි අර පැහැදිලි කරලා පෙන්නනවා. කියන්නේ දැන් අපේ ජීවිතේ කවදාවත් මේ ලබන දෙයක් එක්ක නෙමෙයි මේ ප්‍රතිපදාව බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව තියෙන්නේ. අසාමාන්‍ය හැකියාවක් තියන අය ඉන්නවනම් කෙලින්ම බුදුරණවහන්සේගේ ධර්මය ආයේ වෙන මුකුත් හොයන්න දෙයක් නැහැ. ඒ ධර්මය ඇහෙනකොට නිවැරදි විදිහටම යන්නේ.
දැන් අපට ධර්මය ඇහිලා ගොඩාක් ධර්මය ඇහිලා මේ නිවැරදි විදිහට යනවා නම් අපට ආයෙත් වෙන කාගවත් උපදේශයක් අවශ්‍ය නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවානේ නිවැරදි ධර්මය අහනකොට එයා ධර්ම මාර්ගයට බැහැ ගන්නවා කියලා. ඒ කියන්නේ ධර්මය අහද්දී හරියට නම් අහන්නේ සුසුස සූත්‍රය පැහැදිලි කරනවා. එයා මාර්ගයට බැහැ ගන්නවා. එතකොට අපි මෙච්චර කාලයක් අහපු තැනදී හරියට ඇහිලා නැත්තම් ඒ කියන්නේ එහෙනම් අහපු ඔක්කොම අයින් කරන්න ඕනේ. අහපු ඔක්කොම අයින් කරන්න. මොකද හරියට ඇහුණා නම් බැහැ ගන්න ඕනේ ධර්මයට. ඒ කියන්නේ මාර්ගයට බැහැ ගන්නවා. හරියට ඇහිච්ච ඇති නිසා තමයි මාර්ගයට බැහැ ගැනීමක් නැත්තේ. එහෙනම් අපි හරියට ඉගෙන ගන්නට වෙනවා. හරියට අහන්නට වෙනවා. එතකොට ඒ හරියට ඇසීම කියන කාරණාව අපට යමු වෙන්න. කියන්නේ ඒ හරියට ඇහිම කියන කාරණාව යමු වෙන්න අපි අලුතෙන් අහන්නට ඕන හැම වෙලෙම. නැතුව හරියන්නේ නැහැ. අලුතෙන් අහද්දි තමයි ඒ ඇසීම අහනවා කියන කාරණාව හරියට හරි නිවැරදිවම යමු වෙන්නේ. එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් අහනකොට වැරදි ප්‍රශ්නයක් ඇහෙනවා කියන එක සාධාරණයි. එතනදී පවා අපි අපේ තියෙන සක්කායට තමයි පහරක් වදින්නේ. ඒ කාරණාවේදී පවා අපේ තියෙන කාරණාවට තමයි පහරක් වදින්නේ. නිවැරදිවම අහනවා කියන එකක් අපේ ජීවිතේ කියන්නේ ඒ අසාමාන්‍ය චින්තනයක් තියෙනට ඕනේ. අසාමාන්‍ය චින්තනයක් තියෙන මම පැහැදිලි කරන්නේ මූලිකවම ධර්මය අහනකොට යාලා ප්‍රතිපදාව යනවා. සෝතාපන්න කෙනෙකුට ආයි කාගවත් උපදෙස් ඕනේ නැහැ. ඒ කියන්නේ නිවැරදි ධර්මය අහුවා කියලා මාර්ගයට බැහැගත්ත කියන්නේ සෝතාපන්නයි කියන එක. අපෙන් කොහෙන් හරි අඩුපාඩු වෙනවා. එතකොට දැන් අපි කාලයක් අහලා හුරු වුණාට පස්සේ යන්න අපිට මේ අහන ක්‍රමේ හැදුන තැනදී අපිට එහෙම හරි අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සාධාරණයි. ඒක අපිට බලෙන් ඇති කරගන්න බෑ. බලහත්කාරයෙන් ඇති කරගන්න බෑ. අපිට අවංකව ප්‍රායෝගිකව යෙදෙන කාරණාව එක්ක ප්‍රශ්නේ පැන නගින්නට ඕනේ. ඒක තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ. ප්‍රශ්නේ වැරදි වෙන්න පුළුවන්. උත්තරේ නෙමෙයි ප්‍රශ්නේ වැරදි වෙන්න පුළුවන්. ප්‍රශ්නේ වැරදි වුණේ අපි අහලා දැනගත්ත කරුණ වල ප්‍රශ්නයක් නිසා. එතකොට එහෙනම් අහලා දැනගත්ත කරුණ නිරවුල් කරලා ප්‍රශ්නේ නිරවුල් කරලා ඒ නිවැරදි ප්‍රශ්නෙට අදාළ විදිහට ධර්මයේ විග්‍රහය දෙන එකනේ සිදුවිය යුත්තේ. ඒක තමයි මේ ප්‍රතිපදාවේ සිදු වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි කිසි විදිහකින් පැකිලීමකටපත් වෙන්න හොඳ නැහැ මේ ප්‍රශ්නයක් අහන්න. මොකද ඒක අපේ අවංක ප්‍රශ්නේ. අපේ යෙදෙන ප්‍රශ්නේ. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ හැබැයි කාරණාවක් තමයි කලින් කතා කරන්න ඒවා තියෙනවානේ. දැන් මම හිතන අපි 5-6 වගේ මම හිතන්නේ සාකච්ඡාව කරන්න. කලින් කතා කරන ඒවා අපි මේ ප්‍රශ්නේ වැරදිව අහනවා කියන කාරණාව කියන්නේ අපි හිතමුකෝ නිවැරදිව කියන්නේ ප්‍රශ්නේ සම්පූර්ණ නිවැරදි වෙන්නේ නැහැ. අපිට යම් අඩුපාඩු සහිතව ඇහෙනවා. නමුත් අපට කලින් අහපු කාරණාව අධ්‍යයනයේ තිබිලා තියෙනට ඕනේ. එතකොට ඒ වැරද්ද වෙන්න බෑ. දැන් ඒ වැරද්ද අපි තුල වෙනවා කියන තැනදී අන්න අපට ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මම උදාහරණයකට කිව්වොත් මම ඔබලත් එක්ක කතා කරලා තියෙනවා අර පංච උපාස්කන්ධයේ ඛණ්ඩය ස්කන්ධ කියන නිර්වචන කොහොමද දෙන්නේ කියන කරුණු ගොඩක් මම හිතන්නේ සාකච්ඡා දෙකක විතර කතා කරලා තියෙනවා. එතකොට දැන් ඒ කාරණාව අපි අහලා තියෙන්නට ඕනේ හොඳට දැන් ඇහුවනේ දැන්. ඇහුවනම් එතන වැරද්ද ආයෙ ගන්න නැති වෙන්නට ඕනේ. මොකද හේතුව එතන වැරද්ද අපවයි ගන්නවා කියලා කියන්නේ අපට ඒ ධර්මයේ පිළිබඳව ඒ කියන්නේ අර ඒ කතා කරපු දේ පිළිබඳව මේ උනන්දු වැදගත්කම එච්චර දැනෙලා නැහැ. උනන්දු වැදගත්කම හොඳට දැනුණා නම් අර කාරණා හොඳට වදිනවා හිතට. එතකොට ඒ තුලින් එන වැරද්දක් ආයෙ ඉස්මතු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි හිතලා බලෙන් හදා ගන්නට ඕන නැත්තේ. අනිත් කාරණා එක අපට අලුතෙන් කාරණාවක් කෙනකොට මේ යෙදෙන ප්‍රශ්නේ කතා කරන්නට ඕන. යෙදෙන ප්‍රශ්නේ කතා කරද්දී යෙදෙන ප්‍රශ්නේ නිවැරදි වෙන්න ඕන කියලා ඒකාන්තයෙන් සම්පූර්ණ නිවැරදි වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් සම්පූර්ණ නිවැරදි වෙනවා නම් එයාගේ චින්තනය හොඳයිනේ. චින්තනය හොඳයි. එහෙනම් චින්තනය හොඳයි නම් යම් මට්ටමකට චින්තනය හොඳයි. මේ එතකොට ඒ චින්තනය හොඳකමත් එක්ක එයාට එතනින් එහාට හිතීමේ හැකියාව තවත් දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා කිසිසේත්ම මේ ප්‍රශ්නයක් අහනකොට බිය වෙන්න එපා. අනික බිය වෙනවා කියන්නේ දැන් අපි හිතමුකෝ මොකකටද පහරක් වදින්නේ? තමන් කියන ගත්ත දෙයටනේ. වෙන දෙයකට නෙමෙයිනේ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකයා සක්කාය නිරෝධය ගැන ධර්මයේ දේශනා කරනකොට බුදුරණවහන්සේ බය වෙනවා කියනවා. තැති ගන්නවා කියනවා. දැන් අපට තැති ගැනීමක් එන්නේ ඇයි?
ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නේ වැරදි කියන කාරණාවක තැති ගැනීමක් කියන්නේ ඇයි? තැති ගැනීමක් කියන්නේ සක්කායට පහරක් වදින නිසානේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මය අහන්න කැමති නැහැ කියන එකනේ. එහෙනම් අපට සක්කායට පහරක් වදිනවට කමක් නැහැ. සිදුවිය යුත්තේ කාරණාව. සක්කායට පහරක් වදින්නට ඕන. එහෙනම් එතන තැති ගැනීම ඇවිදිලා අපි මකු වෙනවා කියන තැනදීම අපි කැමති නැහැ බුදුරණවහන්සේගේ ධර්මය අහන්න. ඒ බුදුරණවහන්සේගේ ධර්මයේ හරය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියලා දෙන එකත් නෙමෙයි. පටිසමුපාද ගැන කියලා දෙන එකත් නෙමෙයි. ධාතු ආයතන ස්කන්ධ බොජ්ජංග ආරියෂ්ඨාංග මාර්ගයේ සෝතාපන්න වීම නිවන් දැකීම ගැන කියලා දෙන එක නෙමෙයි. ඒ කාරණා ලෝකේ විවහාර වෙන වචන. ඒ කාරණා පාදක කරගෙන ප්‍රායෝගිකව සක්කාය නිරුද්ධ වන විදි ධර්මයක් කියලා දෙන එකයි බුදුරණවහන්සේගේ වැඩපිළිවෙල. එතකොට අපි කැමති අර ලෝකයේ තියෙන ආයතන ගැන පංචීපාස්කන්ධ ගැන පටිසමුප්පාද ගැන ධාතු ගැන ස්කන්ධ ගැන ඊළඟට මේ ආරෂ්ඨාංග මාර්ග නිවන සෝතාපන්න වීම මෙන්න මෙව ටික ඉගෙන ගන්නයි කැමති. අපි බුදුරණවහන්සේ ධර්ම ඉගෙන ගන්න කැමති නෑ. ඒ කියන්නේ මොකද්ද? සක්කායට පහරක් වදිනවට කැමති නෑ. සක්කාය නිරුද්ධ වෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවට කැමති නෑ. සක්කාය නිරුද්ධ වෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙන එකටයි කැමැත්ත තියෙන්නට ඕනත්. ඒකට කැමැත්ත තියෙනකොට අර වචන ටික ගන්නේ ඒ කාරණාව පෙන්වලා දෙන්න. එහෙනම් අපිට ප්‍රායෝගිකව ඒ කාරණාව දැනෙනවා නම් ඇත්තටම එතනදී විචක්ෂණශීලී බවත් එක්ක තෘප්තියක් ප්‍රීතියක් ප්‍රමුදිත භාවයක ඇති වෙන්නට ඕනේ. හැබැයි ධර්මයට කැමති නැති කෙනා මොන ධර්මයටද? බුදුරණවහන්සේගේ ධර්මය. මොකද්ද බුදුරණවහන්සේගේ ධර්මය? ප්‍රායෝගික සක්කාය නිරුද්ධ වීම. ප්‍රායෝගික සක්කාය නිරුද්ධ වීමට කැමති නැති තැනදී තමයි අපිට තති ගැනීමක් එන්නේ. අපට තති ගැනීමක් බයක් මේ කරුණු වෙන්නේ මකු වීමක් එන්නේ අන්න එතන. එතකොට අපි දැනගන්නට ඕන එහෙනම් අපි බුදුරණවහන්සේගේ ධර්මය අහන්න මේ කැමති නෑ. අපි කැමති මේ අර වචන ටික ඉගෙන ගන්න. ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද නිවන සෝතාපන්න වීම කියන මේ වචන ටිකේ මේ වචන කරකැවිල්ලක් එහෙට මෙහෙට ප්‍රහෙලිකාවච දෙල්ලකට තමයි කැමති තියෙන්නේ. ඒව නැත්තම් අර අන්නේ මුත්‍තිකාමින් කරපු දෙයකටයි කැමති තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිපදාවට කැමති නෑ. ඔන්න ඕක අපි තුලින් තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්තොත් ඒකේන කැමැත්ත ඇති වෙන්නේ අහපව් ප්‍රායෝගික සක්කාය නිරෝධය කියන කාරණාව යෙදෙන විදිහට තමන්ගේ ප්‍රායෝගික ප්‍රශ්නයත් එක්ක ප්‍රශ්න අහන්න. තමන්ගේ ප්‍රායෝගික ගැටලුවත් එක්ක ප්‍රශ්න අහන්න. එහෙම වුණොත් එහෙම එයාට ප්‍රායෝගිකව සක්කාය නිරුද්ධ වීම කියන කාරණාව ඉස්මතු වීමකට ඉඩක් එනවා ඒ ප්‍රශ්නේ තුලදිම. ඒක නිසා මේ කිසි විදියකින් මේ බය වෙන්නට එපා ප්‍රශ්න අහන්න. මොකද ඔය මේ පිංගුතුන්ගේ තියෙන මේ උනන්දුවක් කැමැත්තක් තියෙන නිසා තමයි මේ ප්‍රශ්න වලට මේ කතා කරන්න ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕන ප්‍රශ්නයක් අහන්න. ඉතින් එතනදී ප්‍රතිපදාවෙන් අපට මාර්ගයක් ඉස්මතු වෙන්නට ඕනේ. මොකද අපි දැනගන්න සක්කාය නිරෝධ ධර්මය දැනගන්න දැනුමත් දැනගන්න නැත්නම් අර වචන ටිකක් දැනගන්න නෙමෙයි අහන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාත්මකව දැනගන්නනේ. ඉතින් ඒකනේ සිදු වෙන්නට ඕන නැත්තේ. ඒක ඉස්මතු වෙනකොට දැන් ලෝකයා නම් කැමති තමන්ට මොන හරි දෙයක් වෙනකොට තමා රැක් ගන්න ඕන නිසා ලෝකයා කැමති තියෙන්නේ තමාට නම්බුවක් වෙනවට. ඒ ලෝකී ස්වභාවය. දැන් මේ ලෝකෝත්තර ධර්මයක් කතා කරන තැනදී එතනදී සිද්ධ විය යුතු කාරණාවට ඉඩ දෙන්නේ නැත්නම් අපි ආයෙත් ලෝකයේ පැත්තරම යමු වෙන්නේ. එහෙනම් ලෝකයේ පැත්තට යමු වෙන්න හොඳ නැහැ අපි. ධර්මයේ පැත්තට යමු වෙන්නට ඕනේ. අනික අපි මේ ප්‍රශ්නයක් ඇහුවා කියලා කියන්නේ බියවීම කියන කාරණාව ලැජ්ජාවක් බයක් ඇති වෙන්නට ඕන නැත්තේ ඒ කාරණාව එක නෙමෙයිනේ. අනික අපි කවුරුත් මේ කියන්නේ බුදුරණවහන්සේට ගෞරවයක් කතා කරනවා විනා වෙන දෙයක් එක්ක නෙමෙයිනේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා කිසි විදිහකින් ඒකට බයක් වෙන්න හොඳ නැහැ. අපි දැනගන්නට ඕනේ මේ ප්‍රතිපදාත් සක්කාය නිරෝධයක් මේ සියලු දෙයකම තියෙන්නට ඕනේ කියලා. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්න කිසි පැකලීමකින් තොරව අහන්න. හොඳයි තෙරුවන් සරණයි. හාමුදුරනේ අර මේ ඔබ වහන්සේ අර සීනි උපමාවේ හාමුදුරනේ සීනි උදාහරණයක් අපිට අර හිතන්න කියලා විදිහක් කිව්වේ හාමුදුරනේ. ඒක හාමුදුරනේ 200 ධර්ම සාකච්ඡාවේ හාමුදුරනේ අර මේ හාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතන හාමුදුරනේ මම ඒක පොඩ්ඩක් මේ අහගන්න මේ හාමුදුරනේ එතන හාමුදුරනේ සීනි පැණි රහයි කියන එක හාමුදුරනේ අපිට ඒ යෙදීම තියෙනවනේ හාමුදුරනේ එතන. එතකොට හාමුදුරනේ ඔබ වහන්සේ අර අහන්නේ මේ දැන් සීනි පැණි රහයි යෙදීම තියෙනවා කියද්දි ඒක අර මේ වෙන් කරන්න බෑනේ හාමුදුරනේ. කියන්නේ ඒක වෙන් කරද්දී අර මේ වෙන් කරන්නම් බෑනේ. එතන හාමුදුරනේ හැබැයි හාමුදුරනේ ඇත්තටම අපිට මේ කියන්නේ
ප්‍රායෝගික ඇත්ත සීනි වල තමයි පැණි රහ තියෙන්නේ. හැබැයි හාමුදුරනේ එතන ඊට පස්සේ ඔබ වහන්සේ අහනවනේ මේ එතකොට තමා කෝ කියලා. හැබැයි හාමුදුරනේ මේ එතන මේ තමා කෝ කියලා ඇහුවට තමා නැතුව සීනි පැණි රහයි කියන කතාව කතා කරන්නත් බෑනේ. එතකොට හාමුදුරනේ මේ එතන මේ තමා කෝ කියන එකට උත්තර දෙන්න විදිහක් නැහැනේ අපිට. මේ එතන හාමුදුරනේ තව චුට්ටක් මේ මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද හාමුදුරනේ මේ අර ඒ විදිහට හාමුදුරනේ ඔබ වහන්සේ හිතන්න කියලා කිව්වේ. ඊට පස්සේ හාමුදුරනේ ඔව් එතනින් එහා හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපට දර්ශනවාදීව අසරණකමක් දැනෙන්නට ඕනේ. දැන් අපිට ලෝකයේ අසරණකම කියන කාරණාව කතා කරන්නේ මොනවා හරි නැති දෙයක් ලබා ගන්නනේ. දැන් කණ්ඩ නැත්තම් කණ්ඩ ලබා ගන්න. අසනීප නම් ලෙඩේ සුව කරගන්න. ධනෙ නැත්තම් ධනෙ ලබා ගන්න. ඊළඟට තව තියෙනවා දැන් මේ කාලේ ගත්තට පස්සේ මැරෙන්න කැමති නැහැ. ඒ නිසා මරණයෙන් බේරෙන්න. හතර අපාය යන්න කැමති නැහැ. සංසාරේ යන්න කැමති නැහැ. සංසාරයෙන් බේරෙන්න. ඔය විදිහට දැන් ඒක තමයි ගොඩාම කාරණා. සංසාරේ යන්න කැමති නැහැ. සංසාරයෙන් බේරෙන්න. දැන් නිවන් දකින්න යන්නේ සෝතාපන්න වෙන්න යන්නේ. ඒ අසරණකම අර අමුතු අර ලාමක අසරණකම ලෝකේ තියෙන. දර්ශනවාදී අසරණකම කියන එක වෙන එකක්. අපිට තියෙනව නෙමෙයි දර්ශනවාදී අසරණකම කියන කාරණාව. දර්ශනවාදී අසරණකම කියනකොට මේ සත්‍යවාදීනිය. සත්‍යවාදී සත්‍ය චින්තනයක් තියෙනවා. ඒතකොට සත්‍යවාදී සත්‍ය චින්තනයක් තියෙන තැනදී සත්‍යවාදීව සත්‍ය චින්තනයක් තියෙන තැනදී ඒකෙනාට පුදුමාකාර අර කියන්නේ මේ නොයවසිල්ලක් කියලා කියන්නේ මේ නොසාසිතච්ච ගතියක් තියෙනවා ඇතුලෙන් මේක මොකද්ද එයාට මොකුත් ලබා ගන්න නෙමෙයි මේ දර්ශනවාදීව තියෙන විචක්ෂණශීලීව තියෙන අසරණකම. දැන් සීනි පැන්රහයි කියන මේ මම අහන ප්‍රශ්න ටිකත් එක්ක අපට එහෙනම් ප්‍රශ්නයක් ඇති වෙනවානේ. මොකක්ද මේ හිනා? ඔය විදිහට දැන් ඔන්න 201 202 ඔය ටිකේම තියෙනවා ඊට පස්සේ ඒකේ පැහැදිලි කරලා පෙන්නනවා දැන් අපේ ජීවිතයේ යෙදෙන සියලු ක්‍රියාකාරකම් එක්ක කනවා බොනවා වෙදිනවා නානවා කියන මේ සෑම ක්‍රියාකාරීත්වය එක්කම අපි මේක මොකද්ද කියලා හොයන්න ගියොත් එහෙම අපට කිසිදු විදියකින් උත්තරයක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ කියන එක බොරුවකුත් නෙමෙයි. ඒ දර්ශනවාදී විචක්ෂණශීලී අසරණකමක් ජීවිතේට දෙන්නවා. විචක්ෂණශීලී අසරණකම ජීවිතේට දැනුණාට පස්සේ ඒක දැන් ලබා ගන්න එක නෙමෙයි මොකක්ද මේ? කියන්නේ හිතීම තුලින් ආපු අසරණකම. ඒකට උත්තරයක් නැහැ. කවදාවත් උත්තරයක් නැහැ. කිසි දවසක උත්තරයක් නැහැ. හැබැයි උත්තරය නැහැ කියලා එයාට ඉන්න බෑ. මොකද බොරුවක් තුල නින්නේ. එයාට ඉන්න බෑ. ඒ නිසා අසරණයි. අන්න ඒ කාරණාව පිණිස පිළිසරණක් හොයන එක තමයි තියෙන්නේ. අන්න ඒක තමයි බුද්ධ සරණං ගච්ඡාමි කියන්නේ. ඒකට ධම්ම සරණං ගච්ඡාමි. සරණක් යනවා කියන්නේ එතෙන්. නැතුව මේ අර මේ මොනවා හරි තැනක ගිහිලා රැකගන්න තවන්ට රැකගෙන අර වින්දනයක් ලබන්න කියන එක නෙමෙයි. මේ සත්‍යවාදී දර්ශනවාදී අසරණකමට. අන්න ඒ කෙනා ඊළඟට දැන් තමන්ගේ ජීවිතය දැන් හිතනවා කියන එකත් කනවා බොනවා නානවා කියන මේ සෑම දෙයක් එක්කම ගත්තාම මේ කාරණාව මොකද්ද කියලා හොයන්න කිව්වා. දැන් හිතනවා කියන එකෙන් හිතලා බලන්න. හිතනවා කියන්නේ මොකද්ද? හිතනවා කියන එක හොයන්න ගියාම එහෙම එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි හිතන්නේ නැත්තේ නෑ. හිතීමක් කරනවා. මොකද්ද හිතේ? එතකොට ජීවිතයේ අසරණයි. දැන් මේක බොරුවකුත් නෙමෙයි. හැබැයි බොරුවක් නොවන උනාට මේකේ ඇත්තක් කියලා යෙදෙන එකක් නෑ. මෙන්න මේ හිතන ගතියත් එක්ක නැමෙන එක වෙන්නේ. අන්න ඒකයි අනුගත වීම කියන්නේ. එවැනි හිතන ගතිය උපරිම මෝරපු කෙනෙකුටයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අන්න ඒකයි මම කිය ප්‍රායෝගික යෙදෙන කාරණාවේ හිතීමක් අපිට තියෙන්නට ඕනේ. ප්‍රායෝගික දෙන්නේ නැති කාරණාවක් එක්ක හරියෙන් පංච උපාස්කන්ධයෙන් මෙහෙට දා ගන්නවා. ඉතින් දාගත්ත එක කොහොමද නැති වෙනවනේ. අපිනේ බලෙන්නේ දාගන්නේ මේ මෙතන පංච උපාස්කන්ධයක් බෙන්න මෙතන ධාතු ටිකක් කියලා අපිම දා ගන්නවා සංකල්පයක් වශයෙන්. ඒක කොහොමද නැති වෙනවා. ඉතින් ඒ කාරණා එක්ක අපි මේ නිකන් ඔහේ මානසික තලුමරමර හිටිය කියලා වැඩක් නැහැ. අපි මානසික තලුමරිල්ලක් විතරයි කරන්නේ. අර ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක අසරණකම ආවට පස්සේ එතන සැබෑම විචක්ෂණශීලීකමත් එක්ක සැබෑ අසරණකම ප්‍රකට වෙලා තියෙනවා. ඔන්න ඔය තැනදී ඒ කෙනාට යොමු වෙන්න තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ තැනදී යොමු වෙන්නයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අන්න ඒකත් එක්ක යමුනහම මේක මෝරන්න නැතුව කොච්චර අර අතෙන්ට ගිහිල්ලා බලන්න ගියත් අපි ආයේ මෙහෙන් ගලපලා පංචපාස්කන්ධ කියලා ගැලපුවා ආයේ අනිත්‍ය කියලා අයින් කරා. ඕන ධාතු කියලා ගැලපුවා ආයේ අනිත්‍ය කියලා අයින් කරා. මේ අපි මේ මනසින් දාගන්න එක ආයෙ අයින් කරනවා. කොහොමද මනෝලෝකේ අපට ලෝකී ප්‍රකටයෙන්ම නැති වෙලා එන එකන්නේ. අර පැහැදිලි කරන්නේ මේ මොහොතක් පාසා නැති වෙනවා කියලා මේ මනස කියන එක අර මොකේද මේ අසුතවන්ත සූත්‍රවල
පුතඥයට පැහැදිලි කරන්නේ පුතඥයට. ඉතින් ඒක පුතඥ ස්වභාවයේදී කොහොමද ප්‍රකට වෙන එක? පුතඥ ස්වභාවයේ ඉඳලම පංච උපාස්කන්ධ ධාතු ආයතන කියන මොනවා හරි ටිකක් දාගන්නවා. දාගෙන ඒකත් ඉතින් කොහොමත් මානසිකයිනේ. ඉතින් ඒක කොහොමත් නැති වෙලා යන්නේ ගන්න. ලෝකේ පුතඥ ස්වභාවයත් ඒක. ඉතින් ඒක ප්‍රායෝගික නෑනේ. ඒක යෙදීමේ ප්‍රායෝගික නෑ. යෙදීමේ තැන එක්ක අපට විචක්ෂණශීලීව ඔය අසරණකම වෙන්නට ඕන. උතන තියෙන්නේ අසරණකම. හැබැයි අපේ ජීවිතයත් එක්ක දිගටම යෙදෙන්නට ඕන. ඒ අසරණකම හොඳට දැනෙච්ච තැන තමයි නිවැරදි යොමු වීම තියෙන්නේ. එතකන් නිවැරදි යොමු වෙන්නේ අරහෙන් කල්පනා කරලා මානසික ලෝක දදා ඉන්නවා එච්චරයි. නිවැරදි යමුනාට පස්සේ එයාට කිසිදු ඉඩක් නැහැ. නැවත කිසිදු ඉඩක් නැහැ. තමන්ගේ අත්දැකීම් ලෝකයේ එක්ක හිතන්න. තමන්ගේ අත්දැකීම් ලෝකයේ එක්ක හිතන්න කිසිදු ඉඩක් නැහැ. මොකද හේතුව? අත්දැකීම් ලෝකයේ එක්ක හිතනකොට හිතීම තුලින්ම අසරණ භාවය ප්‍රකට වුණා. අත්දැකීම් ලෝකේ නිස්සාරත්වයක් ආවා. හැබැයි ඒ වුණාට ඒක බොරුවකුත් නෙමෙයි, උත්තරයකුත් නැහැ. එහෙමනම් දහමට නැමිච්ච තැනදී නිවැරදිව නැමෙනවා කියන එතන එයාට අහපම් මේ පැත්තට එන්න ඉඩක් නැති වෙන ස්වභාවයටම පත් වෙලා තියෙන්නේ. එහෙම නැති වෙනකොට අහපව් මොකද කරන්නේ? අරගත් නිවැරදිව අසරණ භාවය ප්‍රකට වෙලා නැහැ. නිවැරදිවම විචක්ෂණශීලී භාවය ඉදිරිය නැහැ. ප්‍රඥාවන්තස් අයන්තම මොන අයන්තම දුප්පඤ්ඤස්සක් කියලා බුදුරණවහන්සේ පෙන්නනවානේ. ඒ ප්‍රඥාව නිවැරදිව ප්‍රකට වෙලා නැහැනේ. ප්‍රඥාව නිවැරදිව ඉස්මතු වෙලා නැහැනේ. එතකොට මොකද වෙන්නේ? අරහෙන් ආයෙ ගලපනවා. ගලප විසඳ ගන්නවා ප්‍රහෙලිකා. ඉතින් ඒක නිසා එතන තමයි එතනින් එහා හිතන්න දෙයක් නැහැ. හැබැයි අපි ඕක ජීවිතේ හැම එකක් එකම හිතන්න ඕනේ. අපට ජීවිතේ හොඳටම හිතීමේ කාරණාවත් එක්ක මේ අසරණකම දැනෙන්නට ඕනේ. ඒක උපරිම දැනෙච්ච තැනදී මේ කාරණාව ධර්මයත් එක්ක නැමීම ඇති වෙන්නට ඕනේ. අන්න එතකොට වෙන කෙනෙකුට මෙහෙවන්න පුළුවන්. එතෙක් වෙන කෙනෙකුට මෙහෙවන්න බෑ. මොකද ජීවිතයේ යෙදෙන කාරණාව නිස්සාර භාවයක් ඒ චින්තනයත් එක්ක ලැබිලා නැහැ. ජීවිතයේ යෙදෙන කාරණාවේ නිස්සාර භාවය චින්තනයත් එක්ක සත්‍යවාදීව ලැබුණා නම් එයා කවදාවත් එයාගේ යෙදීම එක්ක අනුගත වෙන්නේ නැහැ. අර මෙහෙවන කෙනා එක්ක විතරයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපි ජීවිතේ හැම එකක් එක්කම ඒ කාරණාව හිතන්නට ඕනේ. උත්තරයක් නැහැ. කවදාවත් උත්තරයක් නැහැ. හැබැයි හිතන කෙනාට හිතන්න එකක් තියෙනවානේ. හිතන කෙනාට ජීවිතේ හිතන්න එකක් තියෙනවා. අන්න ඒකයි හිතීමේ ගතිය ඉස්මතු වෙනවා කියන්නේ. උත්තරයක් හම්බෙන්නේ නැහැ. අසරණකම දරන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ විදිහට ජීවිතේ හැම එකක් එක්කම හිතන්නට ඕනේ. හැම එකක් දැන් මම උපමාවක් නෙවෙයි දුන්නේ. උදාහරණ කාරණාවක් එක්ක උපමාවක් දුන්නේ. හැබැයි යෝක ජීවිතේ ඉදෙන හැම එකක් එක්කම හිතන්නට ඕනේ. හැම ජීවිතේ හැම කාරණාවක්. ඒක උපරිමයෙන් මේරීම තමයි මේ ධර්මයට මේ ප්‍රඥාව කියන කාරණාව ලැබීම සහ ධර්මයට යොමු වීමට හේතු කාරණා වන්නේ. ත්වන් සරණයි. එහෙමයි හාමුදුරනේ. ඒතකොට හාමුදුරනේ අපිට දැන් කියන්නේ හැම මොහොතකම හාමුදුරනේ ඔක හිතන්න පුළුවන් නේ හාමුදුරනේ දැන්. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි දෙයක් මානසිකාර කරත් හාමුදුරනේ ඔය සීනි පැණි රහයි කියන උපමාවෙන් එක ගන්න පුළුවන් නේ හාමුදුරනේ. එතකොට දැන් අපිට අපිට මම එකයි හිතනවා. දැන් හිතනවා කියන කාරණාව ගත්තොත් හිතනවා කියන එක මොකද්ද? දැන් මම එක සියුම් කරලා පෙන්නවා 201 202 සාකච්ඡාවල. ඒ කියන්නේ හිතනවා. දැන් අපි කනවා. හරි දැන් කනවා කියන එක මොකද්ද? අපි දැන් කනවනේ ඇත්තටම. දැන් ඔයාලා අහනවා. හරි දැන් අහනවා කියන එක මොකක්ද? ඇහෙන දේ නෙමෙයි. අහන මම නෙමෙයි. අහනවා කියන දැන් අහනවා නෙමෙයි. අහනවා කියන එක මොකද්ද? ඉතින් අහනවා කියන එක හොයනකොට අහනවා කියන එකට තැනක් එන්නේ. ඊළඟට ඔන්න අපි දකිනවා. අපි හිතනවා. හිතන මම හෝ හිතන දේ නෙමෙයි. හිතනවා කියන්නේ මොකද්ද? මෙන්න මේක මේ ජීවිතයේ යෙදෙන කරුණ හොයන්නට ඕන. එහෙම හොයනකොට හිතන ඒ කියන්නේ විචක්ෂණශීලී බවක් ගොඩ නැගෙනවා. හැබැයි කිසිදු läග ගැනීමක් එන්නේ නැහැ. විචක්ෂණශීලී බවක් ගොඩ නැගෙනවා läග ගැනීමක් එන්නේ නැහැ. එතකොට මුළු ජීවිතයේ යෙදෙන හැම කරුණුම දැන් අපි ඕනම ක්‍රියාවක් එක්කනේ ජීවිතේ යෙදලා තියෙන්නේ. කනවා බොනවා ඇවිදිනවා නානවා හිතනවා වැඩ කරනවා හැම දෙයක් එක්කම යෙදලා තියෙනවා. මෙන්න මේ කාරණා අපේ ජීවිතේ හුරු වෙන්නට ඕනේ. දැන් සාධාරණයි යම් කිසි කෙනෙක් එක කාරණාවක් එක්ක හිතාගෙන ඉද්දී නුවණ මෝරලා බුදුරජාන් වහන්සේ නම ජීවමානව හම්බෙච්ච තැනදී ජීවමානව හම්බෙච්ච තැනදී එයාගේ ඉන්ද්‍රිය ධර්ම ස්වභාවයට අනුව බුදුරන් වහන්සේ එයාව මෙහෙවන එක සාධාරණයි. දැන් එහෙම කාරණාවක් මේ ලෝකේ කාටවත් කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙම කාරණාවක් කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ ජීවිතේ මුළුල්ලේම ওই කාරණාව මෝරන්නට ඕනේ. ওই කාරණාව වැඩෙන්නට ඕනේ.
අන්න එතනදි තමයි මේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ උපකාරයක් වෙන්නේ. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දැන් මේ ගිහි ඇත්තන්ට පවා, ඒ කියන්නේ මේ ධර්මයකට යොමු වෙන්න ආපු ගිහි ඇත්තන්ට පවා බුදුරණන් වහන්සේ මේ තුලාවක් නැත්තම් තමන් මෙන්න මේ අය වගේ වෙන්න ඕන කියලා හිතන්න කියලා පෙන්නන්නේ. ගිහි ඇත්තන්ට පෙන්වන උපාසකයන්ට චිත්තගුපති හත්තාලවකයි වගේ. ඊළඟට නන්ද මාතාවයි එලුකන්ට නන්ද මාතා කුජුත්තරවයි. එතන මේ ගිහි අයටත් ඒකනේ පෙන්වන්නේ. ගිහි අයටත් මේ සාමාන්‍ය කාම්භෝගී පරිහරණය කරන ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය අනාථපිණ්ඩිකලා විසාකලා වගේ වෙන්න කියලා පෙන්වන්නේ නැහැ. මොකද දැන් අර වගේ දෙයක් පෙන්වන්නේ ඇයි? එවැනි චින්තනයක් ජීවිතයට යෙදෙන්න ඕන වෙනවා. මේ ධර්මයකට වෙන භික්ෂුවකට ওই කාරණා වෙනස්. භික්ෂුවකට සාරිපුත්ත මොග්ගල්ලානෝ කියන උත්තමයන් වගේ වෙන්න කියලා කියනවා වගේම ඒ ආචාර්යෙක් යටතේ වෙනම හික්මවීමක් එක්ක අර ඒ කටයුතු ඉස්මතු කරලා තියෙනවා. භික්ෂු ජීවිතයකට. ඉතින් ඒක නිසා අපේ ජීවිතයේ මුළුල්ලේම ඒ බුදුරණවහන්සේ පෙන්නපු කරුණොත් එක්ක තනි කරම අර විචක්ෂණශීලී බවක් මුළු ජීවිතේකම ගොඩනගෙන්න අපි යොමු කරගන්න ඕනේ. එහෙම යමුනොත් තමයි අපිට අනික දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔච්චර කාලයක් ගිහිලාද බුදුරණවහන්සේ පිරිනොම් පාලා. එතකොට මිනිස්යන්ගේ ප්‍රඥාව කොච්චර හීන වෙලාද? දැන් අද සමාජයේ ලාංකික සමාජයේ කොහොමවත් විමුක්තිකාමී පරිසරයක් නැහැනේ. දැන් ඒ කාලේ එහෙම නෙමෙයි. දැන් විමුක්තිකාමී පරිසරයක් තිබ්බත් කෙනෙකුට විමුක්තිකාමීකම නැති වුණත් එයාගේ අසාමාන්‍ය හිතන හැකියාවක් තියෙන කෙනෙකුට බුදුරණවහන්සේ හිටියානම් එයාගේ කාරණාව දැකලා මේ මොකද එයා හොයන්නේ නැහැනේ. එයා හොයන්නේ නැහැ. ඒ කෙනාව ඒ හොයන මට්ටමට ඇති කරලා ඒ කාරණාවේ කියා යොමු කරගන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ ඊට පස්සේ ඒ කාලෙම ඒ සමාජයේදීම බුදුරණවහන්සේ ජීවමාන ඉද්දිම සියලු පිරිස අමතලා සියලු පිරිසට සමස්තයෙන් පැහැදිලි කරලා පෙන්නේ මේ මෙවැනි චින්තනයක් ඇති කරගන්න කියලා මේ චිත්තකූපටි හත්තාලෝක වේලුකණ්ඨගන්ත මත කුජුත්තරා වගේ වෙන්න කියලා. එතකොට ඔය ගතිය අපේ ජීවිතේ නිරන්තරයෙන් ඇති කරගන්නට ඕනේ. ඒකත් එක්ක තමයි මේ ධර්මයේ මේ තුලට අනුගත වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණයි. එහෙමයි හාමුදුරනේ. බොහොම පිං හාමුදුරනේ. ත්වන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. එතකොට හාමුදුරුවනේ ඔය දැන් ඔය විචක්ෂණශීලී චින්තනය කිව්වහම ඔය දැන් වහන්සේ කිව්වේ මේ නිරන්තරයෙන්ම මේ ප්‍රායෝගිකව යෙදෙන යෙදීමත් එක්ක බලන්න කියලා. එතකොට හාමුදුරනේ ඒක කරන්න ලොකු මේ සිහියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන්ම ඒ කියන්නේ අසිහියමනේ ලෝකේ කියන්නේ. එතකොට මේ හාමුදුරනේ අපි මේ ඒ කියන්නේ අපිට අර මතක් වෙන වෙලාවට කරන එක නේද කරන්න වෙන්නේ. නැතුව අර මේ අඛණ්ඩ මේ සිහියක් කියලා එකක් අපිට නැති නිසා හාමුදුරනේ. ඔය ඉස්සල්ලාම අපි එහෙම හුරු කරන්න ඕනේනේ. දැන් අපි ගත්තොත් දැන් සාධාරණයි දැන් ඔන්න බණක් අහලා ටික වෙලාවක් යනකම් සාමාන්‍යයෙන් අපි හිතමු බාහිර වැඩ කටයුතු කරන්න යමු වෙන්න අඩු වෙනකම් අපි තුන් බාහිර වැඩ කටයුතු යමු වෙලා කරද්දි හරි මේ බණක් අහලා හිමි වෙරලා එතකොට අර යම් මට්ටමක් ඉදලා තියෙනවානේ. ඉතින් ඔය විදිහට ක්‍රමානුකූලවනේ වර්ධනය වෙන්නේ. අපිට එකපාරට බලෙන් හැමදේම කරන්න බෑ. නමුත් අපි මේ විදිහට මේ අපිට යොමු වෙන තැන එක අපි හුරු කරන්නට ඕනේ. එතකොට ඒක වර්ධනය වෙනවා. දැන් අපි හිතමුකෝ දවසකට කෙනෙකුට පුළුවන් කියලා මේ දැන් සාමාන්‍ය ඒ විදිහ හිතන්න ගත්තාම මේ දැන් එක කාරණාවක් මුල් කරගෙන හිතනවා ඊළඟට ওই විදිහට පැය භාගයක් කරන්න පුළුවන් කියලා දවසට පැය දෙකක් කරන්න පුළුවන් කියලා. දැන් මේ කාර නිකන් අර බලෙන් දාන එකක් නෙමෙයි. ඇත්තක් හිතන එක. එතකොට අරක වර්ධනය වීමක් කියන්නේ. දැන් බලෙන් දාන එක නම් එපා වෙනවා. එපා වෙනවා කියලා කියන්නේ මේ ඒක අර මේ අදාළ දෙයක් නෙමෙයි නිකන් අලුත් දෙයක් ආරූඪ කරගන්නවා වගේ එකක් නේ. දැන් මෙතන අලුත් දෙයක් ආරූඪ කරගන්නවා එකක් නෙමෙයි වෙන්නේ ඇත්තක් හොයන්නේ. ඇත්තක් හොයනකොට දවසකට මේ කෙනෙකුට පැයක් පැය දෙකක් විදිහට ඒ අවස්ථාවල ධර්මයක් අහලා හරි ඊට පස්සේ හරි නැත්තම් වෙන සිහියක් මතුවෙච්ච වෙලාවක හරි එහෙම කරනකොට එයාගේ එක මෝරලා ගිහිල්ලා ටික මොකද වෙන්නේ මේ ජීවිතයේ යෙදෙන හැම එකක් එක්කම යමු වෙනවා. අන්න එතකොට තමයි එයාට මේ ජීවිතයේ ප්‍රශ්න එනකොට එයා ඒ ප්‍රශ්න වලට යට වෙන්නේ. මොකද මේ හිතීමේ ගතිය එන්න වර්ධනය වෙලා තියෙනවා. අපිට මේක එකපාරට අර නිකන් දැන් අපි හිතමුකෝ දැන් ප්‍රශ්න එනකොට දැන් තරහ එන කාරණා රාගයෙන් එන කාරණා මෙන්න මේ කරුණු වෙනකොට අපිට හිතනොත් එහෙම මේක මේ රහත් වුණාම අනාගාමී වුණාම දුර වෙන එකක් කියලා ඉතින් ඒවා එතකොට එතනින්ම කියලා යනවා මේක එකපාරට ඉබේ වෙන එකක් කියලා මේක මේ ක්‍රමානුකූලව හුරු කිරීවා ක්‍රමානුකූලව පුරුදු වීම ක්‍රමානුකූල මාර්ගය එහෙනම් අපේ තුල ඒ හික්මීම තියෙන්නට ඕනේ ඒක හික්මීමක්
ඒ හික්මීම ජීවිතයේ අපට යෙදෙන කාරණාව තැන ඉඳලා කරන්න පටන් ගත්තොත් ඒක වර්ධනය වෙනවා. මොකද මේ අලුත් ආරූඪ කර ගැනීමක් නොවන නිසා. දැන් අලුත් ආරූඪ කර ගැනීමක් නම් ඒක මේ අර දැනෙන ගතිය අඩුයි. නමුත් අලුත් ආරූඪ කර ගැනීමක් නොවන නිසා ඒක හොඳට දැනෙනවා. ඉතින් එහෙම තමයි කරන්න තියෙන්නේ. ත්වන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මම අර එහෙම අර ලොකුවට අර කියන්නේ පාළි එහෙම ගොඩක්ම ලොකුවට දන්නේ නැහැ. අර හාමුදුරනේ මේ අර ඔබ වහන්සේ කියන්නේ අර සක්කාය නිරෝධය කියලා අර ඒකෙදී හාමුදුරනේ සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ කියන්නේ මොකක් හරි දෙයක් අල්ලගෙන ඒක මොකක් හරි නිරෝධයක් හරි එහෙමනේ. ඒකට අර ඒක නිකන් අර ශාස්ත්‍ර කියන්නේ අර ඇති බව නැති කරන අර එහෙමනේ අර තියෙන එක නැති කරනවා වගේ එකක්නේ. එතකොට දැන් සමහර අය ඉන්නානේ අර මොකක් හරි දැහැනකට හරි කොටු වෙලා අර එහෙම යන අයත් දැන් ඔය ටිකේම තියෙන අවුලනේ ඔතන මේ වෙන්න ඕනේ. එතකොට හාමුදුරනේ ඇත්තටම ඔතන දැන් මම වචනේ දන්නේ නැහැ අර කෙලවරම දැකපු කෙනා නේද? ඒ කියන්නේ සක්කාය භවින්ම දැකීමම නේද ඔතන එක වෙන්නේ මම හිතන්නේ අර මේකත් එක්ක කියන්නේ නිරෝධ කියන්නේ සක්කාය නිරෝධය කියන එකත් එක්ක වෙන ඉතින් මම දන්නේ කියන එකම කාසිය දෙපැත්ත වගේ අර එහෙම ඒතර ඇත්තටම උතනදී සක්කාය නිරෝධය කියන එක ඇත්තට නිරෝධ කිරීමකට වඩා උතන නිරෝධය අර ඒ කියන්නේ අරක දන්න කියන්නේ වෙන ස්වභාවයක් මිසක් ආයි අලුතෙන් කිරීමක් නෙමෙයි අනිත් එක අර එහෙම නේද නැත්නම් අර මේ අර ප්‍රතිපදාවක් වුණා දැන් සාමාන්‍යයෙන් අපි අර මොකක් හරි ද්වේෂයක් මොකක් හරි හැඟීමක් හරි එහෙම එකක් එනකොට ඒක අර සාමාන්‍යයෙන් කියන්නේ මෛත්‍රියක් මේව කළා හරි එහෙම ඒක පාලනය කිරීම නැත්තටම එතනදී තියෙන්නේ ද්වේෂය භවින්ම අඳුර ගන්න එක නේද? එතකොට නිකම්ම ඔටෝමැටිකලි නිකන් ආයි කරන්න දෙයක් නැහැ. නිකම්ම ඒක කොහොමත් අර මේ ඒක අර ස්වභාවයෙන්ම ඒක මේ වෙලා යනවනේ. අර එහෙමද ස්වාමීන් වහන්සේ මම අර ලොකුවට අර එහෙම දන්නේ නැහැ. මට අර නිකන් තේරිච්ච විදිහටයි ඇහුවේ ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ඇත්තටම මේ ලෝකයා කරන වෙන කාරණාවේ කයින් කරන වැඩපිළිවෙල. ඒක මේ ලෝකයේ අන්නේ විමුක්තිකාමිනුත් කරන දෙයමයි. මොකද දැන් අපට මතක් වෙන විමුක්තිකාමීන් කියනකොට අර එක වුත සම්මාදන් වෙලා ඉන්න එකනේ. අන්නේ විමුක්තිකාමීන් කියන්නේ හොඳට ධර්ම විනයක් එක ප්‍රතිපදාහුරු කරන. ඒක ලස්සනට අපිට බ්‍රහ්මජාල සූත්‍රයේ මේ සීනාද සූත්‍රවලදී හම්බ වෙනවා. ඇත්තටම අද සමාජයේ අපි හිතන් ඉන්නේ අන්නේ විමුක්තිකාමීන් කියනකොට මේ අර වුත සම්මාදන් වෙලා මේ අර අපි දැන් මෝඩයි කියලා දකින ක්‍රමයට එක ඉන්නවා කියන එක. ඉතින් එතෙන්ද එහා දෙයක් ඒ අය පුරුදු කරලා තියෙනවා. එතකොට ඒ පුරුදු කරපු කාරණාවක් තමයි අර මේ ලැබෙන කාරණා නිරුද්ධ වීම කියන කාරණාව. ඒ විදිහටයි එයාලාගේ ප්‍රතිපදාව. ඉතින් ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඉතින් ඇත්තටම සක්කාය කියන කාරණාව දැන් ඔටෝමැටිකලි කියන එක නෙමෙයි. දැන් මේ අපි හිතන කාරණාවත් එක්ක අපේ ඇතුලේ දියුණුවක් එනවනේ. ඇතුලේ දියුණුව කියන කාරණාවයි මට ලැබෙනවා කියන එකයි කියන්නේ දැන් අපි මොනවා හරි අරගෙන අපි ප්‍රයෝජනෙ මොනවා හරි ලැබෙන්නේ අපෙන් නම් මොනවා ඉන්නවනේ. හැබැයි අපි තුළම දියුණු අපිම මේ පෝෂණය කියන්නේ අපේම චේතනාව එක්ක යෙදුනහම ඒක තමයි ප්‍රකණ්ඩෝ ධර්ම. ඉතින් මුලින්ම තියෙන දේ මුලින්ම ඥානියක් වෙන සක්කාය කල්පනා කිරීලක් නෙමෙයි. දැන් අපට නම් අර ආකාරයක් කියලා අපි අර කල්පනා කරලා දාගන්නවා. අර දාගෙන මේක වැරදි කියලා අපි දාගන්නවා. එච්චරයි වෙන්නේ. ඒක ඔක්කොම අර මනෝලෝකයක් විතරයි. එම් මේක ඥානියක් බාටපත් වෙලා නැහැ. ඥානාරණාවකට වෙන්නම් ඒක අර ප්‍රායෝගිකව මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව දැන් මම අර හිතන්න කියපු කරුණු එක අපි හොඳට හිතලා බලුවොත් දැන් කනවා, ඇවිදිනවා, ඊළඟට මේ කරුණු ඔක්කොම බලනකොට ඒ සමා කියලා කොටු වෙලා ඉදීමක් නම් ඒක යෙදෙන්නට ඕනේ, ඒක ලැබෙන්නට ඕනේ. පුරවරි කියන කාරණාව ඇහෙනකොට මේක ඇත්තක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතන්නකො දැන් ඔන්න අපිට සද්දය අහනවා. සද්දය අහනවත් එක්ක අපි හිතමුකෝ අපි ඔන්න අහන්නේ මමනේ. අහන්නේ මම. එතකොට මම අහනවා නම් මේ අහනවා කියන එක මොකද්ද? මම නම් අහන්නේ මේ අහනවා කියන එක මොකද්ද? ඒතර අහනවා කියන එක හොයාගෙන යනකොට මම වෙන්න නම් අහනවා කියන එක ලැබිලා තියෙන්නට ඕනේ. දැන් අහනවා කියන එක හොයාගන්න බැරි වෙනවා. ඉතින් කොහොමද මම අහනවා කියන්නේ? දැන් මම කනවා කියනවා.
කනවා කියන්නේ එක මම නම් කනවා කියන එක හොයාගන්න පුළුවන්. දැන් කනවා කියන්නේ මම නම් කනවා කියන එක හොයාගන්න බැහැ ඉස්සෙල්ලා. ඉතින් කනවා කියන එක හොයාගන්න බැයි නම් මම කනවා කියන්නේ කොහොමද? මම එතකොට මෙන්න මේක හොයන් යනකොට අපට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ ප්‍රායෝගික වෙන සිදුවීමේ ප්‍රශ්නය තමයි මේ සක්කායදිට්ඨිය මෙතන දාලා ගලපන එක. අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එකම සිදුවෙන කාරණාව ඒක ඒ දැනීමත් එක තමයි විචක්ෂණසී. එතකොට ඒ කාරණාව එක තමයි ප්‍රතිපද. එහෙම නැතුව මට එන දේවල් මේ කාණේ මේක සක්කායදිට්ඨියයි මේක පංචපා මේවම දාගන්න ලෝකේ මනෝලෝක කල්පනා විතරයි. කොම් මනෝ හැම මේ සිදුවෙන නාන ඒ මේ තාත්විකයි හරිම ප්‍රායෝගිකයි. මේ වෙන තැනදී ඒ ප්‍රායෝගිකව කියන එකත් නෙමෙයි මම කරනවා කියන එකත් නෙමෙයි ඊළඟට වෙන කවුරුත් ගියා. ඊට අදාළ හේතුත් එක්ක වෙනවා. එහෙනම් ඒ හේතුවේ මූලාරම්භය වෙනකොට විචක්ෂණශීලී බව. ඒ ප්‍රායෝගිකව යෙදෙන කාරණාව තුල යෙදෙන්නේ නැතුව ලෝකෙට ආයෙත් මනෝලෝකයක් මේ සිදු වෙන්නේ ගැලපෙන්නෙම නෑ. කියන්නේ තමා කියන එක මට ගැලපෙන්නේ මේ දෙක. කරන වැඩේ හරිනම් හරි වැඩේ තමන් වෙලා නම් තමන් කියන කාරණාව කොහොමද සක්කායක් නිකරන වැඩේ හරි වෙලා තියෙන්නේ. මම අයියට අවිද්‍යාව කියන කාරණාව ලෝකේ ප්‍රබලයි. ඒක ලෝකේ ඇත්තක්. ඒ කියන්නේ එවැනි අය සමාජයක බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේක මේ සමස්තයකට දැන් අපි මේ කතා කරනවා බොහෝ ධර්ම දේශනා ඇහෙනවා කියනවා බොහෝ විදිහට මේ කට්ටිය ඉන්නේ මේ ඔක්කොම කතන්දර. මේ ඔක්කොම ලෝකයේ තියෙන මේ මොකද්ද හොයන්න දඟලන එක අඩුම බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. අඩුම ඒ කරන්න දඟලනවා හරි නැත්නම් බොහෝ බණ ඇහෙනවා කියන එක හරි මේ කාරණා අඩුම අන්නේ විමුක්තිකාමී යථාර්ථවාදී අන්නේ විමුක්තිකාමීගේ ස්වභාවයවත් නැහැ. අච්චරට අන්දයි. එතකොට යථාර්ථකාමී යන්නේ මුත්තිකාමීන්ගේ ඊට වඩා දෙයක්. ඉතින් ඒ නිසා මේක මේ එහෙම එකපාරට ඒසියෙන් මේ සිදුවෙන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රායෝගික හැම එකක්ම හැම දෙයක්ම අපි හිතන්නට ඕනේ මේක එකක්වත් මානසික ලෝක නෙමෙයි තියෙන සම්පූර්ණයෙන් ප්‍රායෝගිකයි කියලා. ඒ කියන්නේ මේ සියල්ලක්ම ප්‍රායෝගිකයි. බුදුරණවහන්සේ ධර්මයේ සම්පූර්ණයෙන් ප්‍රායෝගිකයි. අපිට ප්‍රායෝගිකයි කියලා මතක් වෙනකොට මතක් වෙනීම සක්කාය වර්ධනය කරන ප්‍රායෝගිකයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙන්න ප්‍රායෝගිකත්වය නෙමෙයි. ඉතින් ඒකත් ප්‍රායෝගික තමයි. අන්න වෙන්න ප්‍රායෝගිකත්වය නෙමෙයි. දැන් අපිට ප්‍රායෝගික කියලා මතක් වෙන එක මොනවා හරි කරන එකනේ. හරි ඒක ප්‍රායෝගික බුදු ප්‍රායෝගිකත්වයක් නෙමෙයි. වෙන ධර්මයේ ප්‍රායෝගිකත්වයේ සක්කාය නිරුද්ධ වෙන විදිහට තියෙනවා. එහෙනම් වැඩ පිළිවෙලක් ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ කාරණාවක් අදාළ කිසිදු කාරණාවක් මනෝලෝක නෙමෙයි. ඉතින් ඒක නිසා මේ සියලු අයිත් අපි ඒකත් එක්ක ඉඳලා ඉන්නවා. ඉතින් එතෙන් දෙහා දෙයක් ඒ විචක්ෂණක යෙදෙන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ 198 සූත්‍ර දේශනාවේ අර යෙදීම් පිළිබඳ පැහැදිලි කරපු දේශනාවේ ඔබ වහන්සේ එක තැනක සඳහන් කර අර පටිච්චසමුපාදය පංචස්කන්ධය මේ සූත්‍ර මේ කරුණු මතකයේ මේවා දැනුමක් විදිහට මතකේ තියාගන්න එක හොඳයි කියලා අර සීනි පිළිබඳ එහෙම උදාහරණ දුන්නනේ ඔබ වහන්සේ ඒවට මේව ගලපන්න යන්න එපා කියලා ඔබ වහන්සේ සඳහන් කරා. එතකොට ඔබ වහන්සේ එතනේ මේ එහෙම සඳහන් කරේ දැන් අපිට ප්‍රශ්නයක්වත් අහන්න මේ සමහරවිට ඒ කියන්නේ
ගලප ගන්න තේරෙන්නේ නැත්තේ අර හිතේ හැකිලීමක් තියෙන නිසානේ ස්වාමීන් වහන්සේ. එතකොට අර මුලින්ම අපි තුළ විචක්ෂණශීලී මනසක් හදන්න ඕනි නිසාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙම සඳහන් කරේ? මේ එකේදී අර මං හිතන්නේ ඔයාලත් එක්කමත් අර කතා කරේ කලින් මේ ඒක අර වටිනාකම තියෙන දෙයක් හැටියට වෙනම තියාගන්නට. ඒ කියන්නේ ඒක මොකද අර පරියාය ආදී දේවල් ඉගෙන ගන්නකොට කොහොමත් අපට ඒ දේ සිද්ධ වෙනවා කරන්න. මොකද හේතුව ඒකේ මොන විදිහටද කියලා තියෙන එක දැනගත්තාම. දැන් අපි තුන් පරියාය වැරදි එකක් නම් ඒ කියපු මම උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ. දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා දෙන්නේ සෝතාපන්න අයට. ඔක්කොම හොතාපන්නයි. ධම්මචක්ක සූත්‍රය අහලා මාසයතිස් ධම්මචක්ක සූත්‍රය බුදුරණන් දේශනා කරාට පස්සේ සියලු දෙනාම හොතාපන්න වෙනවා. පස් දෙනාම. එතකොට හොතාපන්න වෙච්ච පස් දෙනෙකුට කියන්නේ ඒ පිළිවෙල. එතකොට ඒ අයගේ අවබෝධය වර්ධනය වෙන්න කියන්නේ. දැන් අපි අපේ තැන ඉඳලා මේ කාරණාව අපට ඕන විදිහට හිතන්න ගත්තාම දැන් වරදීද හරියයිද? ඔන්න ඕක හොඳට හිතලා බලන්න. ඒක දැන් එතනදී ඒ කාරණාව පෙන්වන්නේ සෝතාපන්න වෙච්ච පිරිසකටයි ඒ හිතන්න ඕන විදිහ පෙන්වන්නේ. දැන් අපි මෙතන ඉඳලා අපි හිතන්න ගත්තොත් එහෙම ඒකේ අර්ථ හොයන්න ඒක හරියන්න විදිහක් නැහැ. මොකද බුදුරණන් වහන්සේ පෙන්වන්නේ පංචවග්ගීලටනේ කාරණා. ඒ පංචවග්ගීල සහ සෝතාපන්න වෙච්ච පංචවග්ගීල. එතකොට එහෙනම් අපට ඒ කාරණාව හිතන්න ඉඩක් එන්න අමාරු වෙනවා. අපි එතන සෝතාපන්න කියන කෝණේ දාගෙන තමයි අපට ඒක හිතන්න වෙන්නේ. එතකොට ඒ හිතීම පොඩ්ඩක් පටු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අර හිතීම වර්ධනය කරගන්න අපි මේ එදිනදා ජීවිතයේ කටයුතු වලදී හිතන්නට ඕන නැති. සත්‍ය කියන්නේ එදිනදා ජීවිතයේ අපට යෙදෙන කාරණා. ඒ කියන්නේ ආරූඪ කරගන්නේ නැති, මනෝලෝකයකට යන්නේ නැති සත්‍යවාදී ජීවිතයේදී. මොකද බුදුරණවහන්සේගේ ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි. මම ඒක හැම වෙලෙම පැහැදිලි කරනවා. ජීවිත ධර්මයේ දෙකක් නෙමෙයි. අපට බලන්න පංච උපාස්කන්ධය කියන එක අපි ආරූඪ කරගත්ත එකද නැද්ද කියලා. බලන්න අපිට මේ ආයතන විග්‍රහය ධාතු විග්‍රහය ඒ කියන කාරණා ආරූඪ කරගත්ත එකද නැද්ද කියලා. එහෙම ආරූඪ කරගත් එකක් නම් අපිට ඒ කාරණා දෙකක් වෙලානේ. ඉතින් දෙකක් වුණා නම් එතන කොහොමද අපි මේ යෙදිච්ච කාරණාවක් ප්‍රශ්නේ නැතුව උත්තරයක්. ඒ කියන්නේ ඒක හිතන්න බැරි වෙනවනේ. එහෙනම් අපේ ජීවිතයේ යෙදෙන කාරණාවක් අපි හිතන්නට ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ මෙහෙම හිතලා බලන්නකෝ. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා සිහිය නොවන වීරිය දිනු කර ගැනීම ජීවිතය අවශ්‍යයි. දැන් එතකොට අපි හිතමු මේක ලෝකෝත්තර මාර්ගය කියලා. ඉතින් ලෝකෝත්තර මාර්ගයේ සිහිය නොවන වීරිය දිනු කර ගැනීමක් කියන කාරණාවට යමු වුණාම අපිට නම් කවදාවත් කරන්න බැරි වැඩක් වෙනවනේ ඒක. එහෙනම් අපි කොහොමද දැන් අපි ඉන්න තැන අපිට සිහිය නොවන වීරිය දිනු කරගන්න බැරි වෙලා තියෙනවා. අපි ඉන්න තැන සිහිය නොවන වීරිය දිනු කරගන්න බැයි නම් මේක මේ අමු පුතඥන ඉඳලා එකපාරට රහත් වෙන එක. එකපාරට හොතපන්න වෙන එකක් වෙන්නට ඕනේ. දැන් ඒ කරුණු කතා කරන්නේ ඒ දෙයකට පෙන්වන කාරණාවක් නිසා. හැබැයි අපට එහෙනම් මේ ජීවිතේ ඒ කරුණු මේ ඉන්න තැන ඉඳලා වර්ධනය කරගත යුතුයිද නැද්ද? ඉන්න තැන ඉඳලා වර්ධනය කරගත යුතුයි කියනකොට ඒක මනෝලෝකයක් වෙන්න බෑ. ඒක සත්‍යවාදී වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අර පැහැදිලි කරේ මේ ජීවිතේ හිතන්න ඕන එක. ඒ හිතන්න කියන එක තමයි නුවණ. ඊළඟට ඒකට කැප වෙන එක තමයි වීරිය. ඊළඟට සිහිය. අපි ජීවිතේ කටයුතු කරන හැම එකකම ඔය ටික හුරු කරන්නට ඕන. සත්‍යවාදී. ඒකම අර වැදගත් දේ අපි තියාගන්නට ඕන. ඒ වැදගත් දේ තියාගෙන මේ හිතීමේ ශක්තියත් වැඩි වෙනකොට අන්න යාට යමු වෙනවා. දැන් බුදුරණවහන්සේ පවා ධර්මයේ ශ්‍රවණය කරනවා කියන තැනදී ඉගෙන ගන්නවා කියන කාරණාව පෙන්වන්නේ ඒ ටිකට විතරනේ. ඉගෙන ගැනීම. ඒසොට ඉගෙන ගැනීම කියන එක වෙනම එකක්. අර්ථය හොයන්න යනවා කියන එක හොයන්න යන්න නම් අර වර්ධනය වෙලා තියෙන්නට ඕනේ. නැත්තම් ඉතින් මේ ලෝකේ මේ ධර්මයේ හරියට ඉගෙනගත්ත සියලු දෙනාම ඒ කියන්නේ එතනින් එහාට ආයි කාගෙන්වත් අර්ථයක් අහන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ටම ඔක්කොම කරගන්න පුළුවන්. දැන් ඒක අපේ වර්ධනයක් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අරක එහෙම වෙනම අපි තියාගන්නට ඕනේ. අපට ඇත්තටම වෙනම පැහැදිලි තියෙනවා අපට කරන්න ඕන කරුණු. දැන් මම අර කිව්වේ තුලාව වෙන්න කියලා බුදුරණවහන්සේ පෙන්නුවා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වගේ වෙන්න. චිත්තගෝපති හත්තාලක වගේ වෙන්න. ඔය කරුණු ගොඩාක් පෙන්නවා. ඊළඟට දැන් ආයේ මේකේ සූත්‍ර ගත්තොත් එහෙම නිවරණ මෝරණ කාරණා පුරුදු කරන්න ඕන ඒවා තියෙනවා. දැන් ඒ මුල එක ඉඳලම පුරුදු කරගෙන යන්න අපට කරන්න වැඩක් තියෙනවා. අපට කරන්න වැඩක් තියෙද්දී අපට බුදුරන් වහන්සේ මෙහෙම කරපියව කියලා තියෙන කාරණාවක් තියෙද්දී අපි අර සිදු වෙන කාරණාවක් නැත්නම් කියන්නේ ප්‍රතිපදා සිදු වෙන කාරණාවක් අපි අරන් කරන්න යන්නේ කොච්චර අසාධාරණයිද කියන එක හිතන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක කොච්චර අසාධාරණයිද.
විය යුත්තක් නාථ කරන සූත්‍රය ගත්තාම නාථ කරන සූත්‍රය පෙන්ලා දෙනවා. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට ඒ අපට කරන්න ඕන කරුණු ටිකක් පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ මුල ඉඳලම අපට යා හැකි කරුණු ටික සම්බෝධිපක්ඛ සූත්‍රය පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ කාරණා අපි මුල ඉඳලා අපි ඒ ටික කරන්නට ඕනේ. අර ටික ඉගෙන ගන්න. දැන් මට මතකයි සංයුත්ත නිකාය 2 සූත්‍රය තියෙනවා පටිච්චසමුප්පාද. මේක සජ්ජායනාක මේක මතක තියාගන්න. මේක බොහෝ උපකාරයි. මේක අවබෝධ කරගන්න කියන්නේ මේක මතක තියාගන්න කියනවා. එතකොට දැන් ඇයි බුදුරණවහන්සේ මේ සුතය කියන එකට වෙනම එහෙම තරක් දෙන්නේ? ඒක එච්චරට වැදගත්. ඒක සුතයක් වෙන්නට ඕනේ. ඒක සුතයක් මුසක් ඒක ගැළපිල්ලක් ලැබීමක් ප්‍රතිපදාවක් කියන එක නෙමෙයි විය යුතු සුතයක් කියලා. ප්‍රතිපදාවක මූලික කරුණු ටිකක් වෙනම පෙන්නනවා. මෙන්න මේවා ටික තෝරා බේරා ගන්න බැරිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ටික නිවැරදිව තෝරා බේරා ගත්තා නම් මේ කියලා තියෙන විදිය ඇත්තටම හැම එකක් එක්කම නිවැරදිව යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඒ කරුණ අපි පුන පුනා ඒ පැහැදිලි කරලා පෙන්වන්නේ මේ වරදින්න යන ඉඩ වහන්න. මේ කියන්නේ රැවටෙන්න යන වරදින්න යන නොමග යන්න මෙන්න මේ ඉඩ වහන්න තමයි මේ හැම කාරණාවම පෙන්වලා දුන්නේ. ත්වන් සරණයි. තව ප්‍රශ්න තියෙනවද? මේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. මම ඉස්සෙල්ලා පටන් ගත්ත ජීව එකයි මේ කිසි විදියකින් මොකද අපි බය වෙන්න ඕන සසර යන්න, බය වෙන්න ඕන අකුසල් කරන්න, බය වෙන්න ඕන නැත්තේ ලැජ්ජ වෙන්න ඕන නැති වැරදි කරන්න. වැරදි මේ ධර්මයේ කාරණාවක් අහන්න නැත්තම් අපේ ප්‍රතිපදාවක් එක්ක ප්‍රායෝගික මාර්ගයක් වෙන්න ඒකට ලැජ්ජ බයක් ඇති වෙලා හරියන්නේ. ඒකට තියෙන්නට ඕන නැත්තේ ඍජුභාවය. ඒකට තියෙන්න ඕන නැත්තේ අවංකභාවය. ඒකට තියෙන්න ඕන නැත්තේ විශ්වාසය. ඒකට තියෙන්නට ඕන නැත්තේ සත්‍යවාදී බව. ඒකට තියෙන්නට ඕන නැත්තේ යොමු වීම. මේ එහෙම නැතු ලැජ්ජාව, බය නැත්තම් මේ අර ලෝකයේ දකින්න කාරණාවනේ මේක ලෝකයා කියන එකට හාත්පසින් වෙනස්. ලෝකේ යන ප්‍රතිපදාවට හාත්පසින් වෙනස්. ඒ ලෝකයේ තියෙන ප්‍රතිපදා එකක්වත් එක්ක මේකට යන්න බෑ. මොකද එකක්වත් එක්ක යනවා නැති එක බුදුරණ ධර්මයක් ඉන්න බෑනේ. ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. තව විනාඩි 5ක් විතර තියෙනවා අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහනවා. හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි දැන් හිතමු හාමුදුරනේ අපි මේ ධර්ම මාර්ගයේ යනවා. එතකොට ගෙවල් වල අයගෙන් හරි බාහිර වෙන පරිසරයකින් හරි අපිට ඒකට මේ උදව්වක් නෙමෙයි කියන්නේ ඒක එපා වගේ කියලා මේ එහෙමෙද්දී ඒ කියන්නේ මේක අර ප්‍රෙෂර් එකත් එක්ක කරන් යන්න අමාරුයිනේ හාමුදුරනේ. ඒක අර මේ කලින්ට වඩා දැන්වර දරා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒතර තවම මේ ඒ වගේ ප්‍රශ්න ආවම වැටෙන ස්වභාවයක් තියෙනවා හාමුදුරනේ. ඒ ප්‍රශ්න දරාගෙන මේ ගමන යන පොඩි උපදෙස් ටිකක් බලන්න දෙන්න පුළුවන් හාමුදුරනේ. ඇත්තටම ඒකෙදි මෙහෙමයි කටයුතු ගොඩක් අපි කරන්නේ. දැන් ඔය කරන කාරණාව තියෙන්නේ අපේ ඇතුළ වර්ධනය කරගන්න එකත් එක්කනේ. එතකොට අපි හිත ශක්තිමත් කරගන්න එක. ඒක කරන්න ඕනේ. ඒ කාරණා එක්ක අපි යන්න ඕනේ. ඒක එකක්. ඉතින් ඒකට අපි ඇත්තටම ධර්මයේ තුලින් සන්නද්ධ වීම, අර හිතන ගතියෙන් සන්නද්ධ වීම මේ ඒ කාරණා තමයි අපි අපේ ඇතුලෙන් ශක්තිමත් වීම කියන කාරණාව සිදු වෙන්නට ඕන නැත්තේ. එතකොට දැන් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙන මහා මංගල සූත්‍රයේ වань ගත්තාම පතිරූප දේශ වාසෝච ඊළඟට කල්යාණ මිත් පණ්ඩිතානංච සේවනා ඊළඟට දැන් ඕක අත්ත සම්මා පණිදිච්ච කියන කාරණාවත් එක්කයි දැන් ඔබතුමිය කියන කාරණාව ඒ කියන්නේ මම මුලින් මේක හැදිරි කරපු කාරණාව ගැලපෙන්නේ. තව තියෙනවා පණ්ඩිතානංච සේවනා පතිරූප දේශ වාච ඊළඟ පුබ්බේව කත පුඤ්ඤතා මෙන්න මේ කරුණු එදෙන්නට ඕනේ. දැන් මේ කරුණු එදෙන්නවා කියනකොට අපිට මතක් වෙන්නේ මේ අර මම හැම වෙලෙම පුණ්‍යතාවේ පුණ කියලා කියනකොට අපි හැමෝමට මතක් වෙන්නේ ඛණ්ඩ දෙන එකයි අඳින්න දෙන එකයි ඒ ටිකනේ. දැන් ඒකෙන් හම්බ වෙන්නේ ඛණ්ඩ බොන්න ලැබෙන එකනේ හපව. වන්දනාමාන කරන එකකින් හම්බ වෙන්නේ ගරබුහුමන් කරන එක. ඒ කියන්නේ අපි ඉහළ කුලවල උපදින එක. දැන් අපිට එහෙනම් ධර්මයේ ලැබෙන්න ඕනේ පැත්ත කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ධර්මයේ දන් දීම, ධර්මයේ තව කෙනෙක් සමාදන් කිරීම, ධර්මයේ තව කෙනෙකුට කියලා දීම, කල්යාණ මිත්‍රයන් සමාදන් කිරීම. මෙන්න මේ කාරණා අපි කරන්නට ඕනේ. ඔන්න එක පැත්තක්. එතකොට දැන් අර කාරණාව අත්ත සම්මා පණිදිච්ච කියන කාරණාව දිනු වෙන්න ඒ කරුණු කරන්නත් ඕනේ. ඒ වගේම ධර්මයේ දන් දීම කියන කාරණාව පුණ්‍ය කත පුඤ්ඤතාවයේ ඇති වෙන්න කරන්නත් ඕනේ. ඊළඟට පණ්ඩිතානංච සේවනං කියන කාරණාව ලැබෙන්න සත්පුරුෂ සංසේවණිය ලැබෙන්නට ඕනේනේ. ඒක සත්පුරුෂ සංසේවණිය ලැබෙන්න ඒකට අර සත්පුරුෂයන් සමාදන් කිරීම, සත්පුරුෂයන්ට යොමු කිරීම, සත්පුරුෂයන් ගුණ වර්ණනා කිරීම. ඒතොර ඒ ගුණ හොයා සත්පුරුෂයන් ගුණ වර්ණනා කරන්න. කල්යාණ මිත්‍ර භාවනාවක් කියලා වෙන එකක් සම්බෝධිපක්ඛ සූත්‍රය බුදුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා.
ඒකට අනිත් අයට ඒක වර්ණනා කරලා පැහැදිලි කරන්න ඕනේ. ඒක වෙනම මට මතක නැහැ සූත්‍රේ නම් ඒ ලැන් මිත්‍රයන්ගේ ගුණ ඒ අදාළ කාලෙදී නිතර වර්ණනා කරන්න ඕනේ. එතකොට දැන් අපි නිකන් වර්ණනා නොකර හිටියා කියලා හරියන්නේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට අපට ලැබෙනවනේ ඉතින් ඒක හොඳයි හරිනේ කියලා ඔහේ ඉන්නවා. එහෙම හරියන්නේ වර්ණනා කරන්න ඕනේ. එතකොට අන්නේ කරුණු අපි කරනකොට තමයි අපට ඒ කාරණාව නැවත ලැබෙන්නේ. එතකොට ඊළඟට තමයි ප්‍රතිරූපදේශ වාසය. දැන් අපි ගත්තොත් එහෙම බාධා කරදර ගොඩාක් එනවා කියලා කියන තැනදී ඒ අදාළ ප්‍රතිරූපය හම්බෙලා නැහැනේ මේ සුදුසු දේ. එතකොට එහෙනම් අපි මේ ප්‍රතිරූපදේශ වාසය දැන් අපි එහෙනම් තව කෙනෙකුට තව අයට අන්‍ය අයට ධර්මයේ හැසිරීමට උදව් කරන්නට ඕනේ. දැන් අපි කරගන්නනේ හදන්නේ සම්පූර්ණයෙන්ම. දැන් ඒක අපේ අත්ත සම්මපණිදිච්ච කියන කාරණාවක් දිනු වීම විතරයි. ඒක තිබිච්ච පමණින් සම්පූර්ණ කරගන්න අමාරු. අර ටිකක් තියෙන්නට ඕනේ. එතකොට එහෙනම් ප්‍රතිරූපදේශයක් සැකසෙන්නට අපි අනිත් අයට උදව් කරන්නට ඕනේ. අනිත් අයට ධර්මයේ හැසිරීම සඳහා උපකාර කරන්නට ඕනේ. විවිධ ආකාරයෙන් ධර්මයේ කියලා දීමත් උපකාරය, කල්‍යාණ මිත්‍ර සමාදන් කිරීමත් උපකාරය, ඊළඟට තව කෙනෙකුට යම් කිසි විදිහකින් ධර්මයේ ඕනකමක් තියෙනවා නම් ඒ කෙනෙකුට කියලා දෙන එක, ඒ කෙනෙක් සමාදන් කර, ඒ කෙනෙකුට කල්‍යාණ මිත්‍ර සමාදන් කරන එක, තමන්ගේ වියදමින් හරි තව කෙනෙකුට ඒ ධර්ම දේශන අහන්න සලස්වන එක, ඒවා ඒ කියන්නේ ඒ තව කෙනෙකුට ඒ ප්‍රතිරූපදේශ, ඒ කියන්නේ යාට සුදුසු වෙන විදිය පරිසරය සකස් කරලා දෙන්න උපකාර කරනවා. මෙන්න මේව සැකසෙනවා. ඒවා ටික පෝෂණය වෙනකොට අර පරිසරයත් අයින් වෙලා යනවා. ඊළඟට අපි හිතන ගතියේදී හැකියාවක් දියුණු වෙනවා. ඊළඟට ධර්මයක් මගේ හැරෙන්නේ නැහැ. පුණ්‍ය ශක්තියත් වර්ධනය වෙනවා. ඊළඟට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය හිමි වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් දියුණු වෙනවා. මොකද හේතුව ඒ වර්ණනා කරනකොට, ඒ කරුණු කරනකොට. ඉතින් ඒව අපි ඇත්තටම හිතා කරන්න ඕනේ. අද ගොඩක් වෙලාවට අපි කරන දේ තමයි හරි ඇහෙනවනේ ඉතින් ඔව් හරිනේ මේ කල්‍යාණ මිත්‍ර හොඳයි එච්චරයි. වර්ණනා කරන එක නෑ. ඒ කියන්නේ ඒක නිතර කරන්න ඕන එක. ගුණ වර්ණනා කරන එක ඒ කටයුතු යෙදෙන්නට ඕන. අන්නේ කටයුතු යෙදෙනකොට අපේ ජීවිතයේ හැම එකෙම පෝෂණය වෙනවා. ඉතින් ඒ නිසා ඒ බාහිර කටයුතු අපි කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට තමයි සැකසෙන්නේ. නැත්තම් සැකසෙන්නේ, ඒ කියන්නේ බාහිරින් සැකසෙන්නේ නැහැ. අපට ඉතින් බාහිරින් ප්‍රශ්න එනකොට දිනු කරගන්න අමාරු ගතිය එනවනේ. ඉතින් ඒ නිසා බාහිර පහසු අවශ්‍යයි. ඒක බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් කරන්නට ඕනේ. ත්වන් සරණයි. තේරුවන් සරණයි හාමුදුරනේ ගොඩක් පිං. ස්වාමීන් වහන්සේ අර මම අර කලින් ප්‍රශ්නයක් ඇහුවේ අර දේශයේ බවින් අඳුරගන්න මට අර මේ ඔබ වහන්සේ කිව්ව එක හරි පොඩක් ඩ්‍රොප් වුණා හින්දා මේ කැඩි ඇහුනේ. ඒකෙදි අර මට මේ තේරිච්ච දේ කියන්නේ ඇත්තටම දැන් එතනදී බලන්න ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ කියන වගේ ඒ වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ මට නිකන් තේරුනේ ඒ වගේ ඔබ වහන්සේ කිව්ව විදිහට චුට්ටක් මට පැහැදිලි කරන්න පුළුවන්ද? එහෙමයි. ඒකෙදී අපි කටයුතු දෙකම කරන්නට ඕනේ. මොකද අපට ඉස්සරලාම ද්වේෂය කියන කාරණාව යථාභූත ඥානයක් ඇතිවීම සඳහා අපට අපේ දියුණු වීමක් තිබිලා තියෙන්නට ඕනේනේ. දැන් ද්වේෂයේ තියෙන තැනදී දේශයේ පවත්වනවා කියන කාරණාව අපේ ජීවිතයේ දෙනවා නම් අකුසලයක් රැස් වෙනවනේ. එතකොට ඒක භයානකයිනේ. එහෙනම් අපි එතනදී මෛත්‍රියක් පුරුදු කරන්නට ඕනේ. ඒක පුරුදු කරනවා කියන එකෙත් අපි මේ හිතෙන් ඔහේ මනෝලෝකයක් එක දාගන්න එක නෙමෙයි. මෛත්‍රියක් පුරුදු කරන්න ජීවිතයේ යෙදෙන තැනදී සිතින්, කයෙන්, වචනේ ප්‍රායෝගික ජීවිතයේ යෙදෙද්දී යම් කිසි කෙනෙක් ඉදිරියේදීත් නැති තැනදී මෛත්‍රියෙන් යුක්තවම කාය ක්‍රියා කරන්න. මෛත්‍රියෙන් යුක්තව වචන කතා කරන්න. මෛත්‍රියෙන් යුක්තම යැත්තේ ගනුදෙනු කරන්න. මේ ජීවිත චර්යාව නැතුව මෛත්‍රියක් කරන්න බෑ. මේ ජීවිත චර්යාව තියෙන්න ඕනේ. මොකද මෛත්‍රී චිත්තයක් භාවිතා කරන්නේ මෛත්‍රී චිත්තයක් හැදලා තියෙන්න ඕනේ. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ තරහ ගියාට පස්සේ අරේ වෛර නැත් එක්කම තරහ නෙමෙයි වචන ටිකක් මුමුණන්නේ. ඉතින් වචන ටික හරියක් ගොඩක් වෙලා මුමුණනකොට ඉතින් වචන ටික නිසා අර ටික අයින් වෙලා යන්න පුළුවන්. නමුත් මෛත්‍රියක් කියන එක නෙමෙයි. වචන ටිකක් මුමුණන්නේ. අපට ජීවිතයේ මේ මෛත්‍රිය කියන කාරණාව ජීවිතයේ එදිනෙදා හුරු වෙන්නට ඕනේ. ඒක අපි කරන්නට ඕනේ. මොකද අකුසලය කියන කාරණා භයානකයිනේ. අනික විශේෂයෙන්ම තමයි ද්වේෂය කියන එක විශාල භයානකත්වයක් තියෙන එක. එතකොට අපි ඒක නිතර කරන්නට ඕනේ. අතනදී නිවැරදිවම බුදුරණවහන්සේගේ ධර්මයේ යොමු වෙනකොට මේ පැත්තේ වෙන එකක් ඇති වෙලා තියෙන්නට ඕනේනේ. ඒ කියන්නේ ප්‍රඥා චක්කුසය නැත්නම් යථාභූත ඥානීය මේ විචක්ෂණශීලී බවත් එක්ක ඇති වෙලා තියෙන්නට ඕනේනේ. ඒ ඇති වෙලා තියෙන තැනදී තමයි පුළුවන්කමක් ලැබෙන්නේ ඒක යථාර්ථ වශයෙන්ම දකින්න. එතකොට ඒ දකින්න වැඩපිළිවෙල අර වෙන එකක් යොමු වෙනවනේ. මේක ඇත්තටම නිස්සරණීය සූත්‍රයේදී පැහැදිලි වෙනවා. මේ අංගුත්තර නිකායේ 3 පංචක නිපාතේ දැන් කියන්නේ එවැනි චින්තනයක් තියෙන කෙනෙක් තරහ හිතන්න යොමු වෙනකොට තරහට යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තරහ අයින් කරනවා නෙමෙයි. තරහ හිතන්න යොමු වෙච්ච තරහ එන්නේ නැහැ.
අව්‍යාපාදී යමු වෙනවා කියලා පෙන්නනවා. අව්‍යාපාදී යමු වෙනවා කියලා කියන්නේ මෛත්‍රී හිතනවා කියන එක නෙමෙයි. තරහ ඉක්ම වෙනවා කියන කාරණා. ඒක ඇතුළ දියුණු වීමත් එක්ක වෙන්නේ. එතකොට ඒක අපි අර විචක්ෂණශීලී බව වෙනම ඇති කරන්නට ඕනේ. තරහ ආපු තැනදී අපි බලෙන් හිතන්න ගිහිල්ලා තරහ වර්ධනය කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. එතනදී අපට පුළුවන් යම්කිසි මට්ටමකට හිතීමේ හැකියාවක් තියෙනවා නම් හිතන්න පෙළඹෙන එක වටිනවා. දැන් අපට හිතන්න පෙළඹෙන්නේ බොහෝ වෙලාවක් ගිහිල්ලා නම් අපි තුල විශාල අකුසලයක් රැස් වෙලා ඉවරයිනේ. එතකොට දැන් අපේ ජීවිතේ එහෙනම් අපි අර හිතීමේ ගතිය වෙනම දිනු කරගන්න අතරතුර අපි මෛත්‍රී සහගත ජීවිත පැවැත්මක් කටයුතු කරන්න ඕනේ. මෛත්‍රී භාවනාවක් කරනවා කියලා මේ එකපාරට ඉඳගෙන අර නිකන් මන්ත්‍රයක් වගේ මතුරුන එකක් වෙන්න බෑ. අපි මේ කයෙන් වචනයෙන් මනසින් කරන හැම එකම මෛත්‍රී ක්‍රියාවක් වෙදෙන්න ඕනේ. මෛත්‍රියෙන් යුක්තව කටයුතු වෙදෙන්න ඕනේ. එතකොට ඇත්තටම තරහ එන්න ඉඩක් නැති ඒවා නැතිත් වෙලා යනවා. අපි හිතමු යම් කිසි විදිහකින් එන්න ඉඩක් ආවනම් අර මෛත්‍රී චේතෝ විමුක්තියක් මෛත්‍රී සිතයක් භාවිතා කරනකොට ඒක ප්‍රහාණය වෙලා යනවා. එහෙම නැතුව කටයුතු කරන්න පුළුවන් අර චක්ෂණ සීලී බවත් ඉදලා තියෙද්දි බලෙන් අපි ආයාසයෙන් කරනවා නෙමෙයි මේ ඒ නුවණ වීරිය සිහිය යොමු වෙනකොට ප්‍රහාණය වෙනවා. ඉතින් ඒක බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව. ඒක හරි. කියන්නේ බුදුරණවහන්සේ කියන්නේ බුදුරුන්ට පමණක් ආවේනික නිවීමේ මඟ. හැබැයි අපි බුදුරුන්ට ආවේනික නිවීමේ මඟ කියන කාරණාව ප්‍රායෝගික සිදු වෙලා නැතිව තියෙද්දි අපට දේශයක් වෙනකොට අපි මෛත්‍රී චිත්තයක් භාවිතා කරන නොකර හිටියොත් එහෙම අකුසලයක් ඒක වර්ධනය වෙලා අපට ඊළඟට විශාල දුක් විපාකයක් සකස් වෙනවානේ. ඉතින් ඒක නිසා අපි මේ දෙපැත්තම කරන්නට ඕනේ. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ අර ඇතරම දැන් අර මේ අර සිහිය අර මේව කරනකොට අර නිකම්ම ඔටෝමැටික් කියන්නේ ස්වභාවයෙන්ම ඒක දැන් අර ඒක අඳුර ගන්නා එක නිකම්ම ඔටෝමැටිකලි මේ වෙනානේ. අර එතනදී අර මීන් කරේ මම අර මේ අර ද්වේෂ අර එතනින් එහාට වෙනම ගෙනල්ලා මේව කරන්න අර හිම දෙයක් නෙමෙයිද කියලා කියන්නේ. අර මේ ඒකත් එක්ක හොයන් අර මොකද වෙන්නේ කියන එක අර මට කියන්නේ කැඩි කැඩි වගේ ඇහුනේ අර ප්‍රායෝගිකව කරන ඇහෙන අර ඒවා කියන්නේ ඒ දේවල් එක්ක මොකද්ද අර එහෙම කියලා තමයි මට තේරුනේ. තව චුට්ටක් ඒක පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ කාරණාවේදී දැන් තරහ කියන එක නෙමෙයි අපේ ජීවිතයේ යෙදෙන කාරණා. මම අර මුලින්ම අහ ප්‍රශ්නේදී පැහැදිලි කරේ අපේ ජීවිතයේ යෙදෙන හැම කාරණාවකම විචක්ෂණශීලී වෙනවා. සත්‍යවාදී වෙන්නට ඕනේ. ඒ කියන්නේ කනවා බොනවා ඇවිදිනවා කියන මේ හැම එකක් එක්කම මේ ජීවිතයේ යෙදීමක් නේ තියෙන්නේ. මේක මොකක්ද මේ වෙන්නේ කියලා අපි හිතන්නට ඕනේ. මේක මොකද්ද මේ ක්‍රියාව? මේක මොකද්ද වෙන්නේ කියලා හිතන එක තමයි අපේ කියන්නේ අපි සත්‍යවාදී. අපි අන්ධයි කියන්නේ අපි ඔහේ වෙන්න දෙනවා. දැන් අපි දන්නවා ඇවිදිනවා ඔහේ ඇවිදින දෙනවා. දැන් අපි හිතනවා මම ඇවිදිනවා කියලා දැනගෙන මේ ඇවිදින්නේ කියලා දැනව හිතන එක ඔහේ හිතන්න දෙනවා. දැන් අපි හිතමු අපි ඇවිදිනවා කියන එකනේ සිහියෙන් ඉන්නේ කියලා අපි දැන් ඇවිදිනවා. මම ඇවිදිනවා කියන සිහියෙන් තමයි ඉන්නේ කියලා හිතන එක ඔහේ හිතනවා. එතකොට එහෙනම් අපි මේ දැන් ඒ කියපු කාරණා තුලදීම තේරෙනවානේ. ඒ කියන්නේ එහෙම කරන කටයුත්ත ඒ කියන්නේ අපි ඔහේ කරන කාරණාව අඥානකමක් කියලා. අපට හිතන්න පෙළඹවන්න පුළුවන් මොකද්ද මේ ඇවිදිනවා කියන්නේ. ඇවිදිනවා කියන්නේ කකුල උස්සනවා කියන එක නෙමෙයි. ඒකට කියන්නේ කකුල උස්සනවා කියලා. එතකොට අපි මේ ඇවිදිනවා කියන කාරණා හොයන්න ගත්තාම හොයන්න බෑ. අපි ජීවිතේ හැම එකක්ම හොයන්න ගත්තාම අපට ඒකට උත්තරයක් නැහැ. යෙදෙනවා උත්තරයක් නැහැ. අසරණ වෙනවා. මෙන්න මේ හිතීම අපි තුල ජීවිතේ කොට නැගෙන්නට ඕනේ. ඒ ජීවිතේ හිතීම ගොඩ නැගෙනකොට ඒ ප්‍රඥාව ගොඩ නැගෙනකොට අර අපිට ආයි බලෙන් මනසින් එකක් දාන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු සිහියක් එනවා කියලා අපිට මේ තරහක් ආවහම වෙන එකක් ඇවිදලා අයින් වෙලා යන එක නෙවෙයි අපි හිතින්නේ ඒක කරන්නේ. කියන්නේ ඔටෝමැටිකලි වෙනවා කියන කාරණාව කියන්නේ අපි අර මොකක් හරි සිහියක් පුරුදු කරන් ගන්න ඒක හැබැයි ඒක වටිනවා. මොකද හේතුව අකුසලයක ඉන්නවට වඩා. ඒක වටිනවා. හැබැයි අපිට මේ යථාර්ථයේ දැකීම කියන කාරණාව එක නෙමෙයි වෙන්නේ. අරක අයින් වීම කියන කාරණාව වෙන්නේ. යථාර්ථයේ දැකීම කියන කාරණාව වෙන්න නම් අර මේ චින්තනයත් එක්ක යමක් ලැබෙන්න බැහැනේ. දැන් අපි යථාර්ථය දැකීම කියන කාරණාව අපි බලන්නේ අරක අයින් වෙලා තිබීමක්නේ. දැන් අරක අයින් වෙලා දේශය අයින් වෙලා තිබෙනවා කියනකොට අපි ඒකේ ආ ඉන්නවනේ. එතකොට අපි මේ ඇත්ත දැකලා ඊතර වීමේ කෘත්‍ය නෙමෙයි නෙලා තියෙන්නේ. ඊතර වීමේ කෘත්‍ය වුණා නම් ඉන්න තව එකක තරහ නැති බවක ඉන්නව වෙන්න බෑ. දැන් ලෝකයේ තියෙන තරහ නැති බවක ඉන්නවා. දැන් මං හිතන්නේ අපි ඕක පැහැදිලි කරා අර නීවරණපස්සනාව පැහැදිලි කරද්දී පංච නීවරණේ කියලා ගොඩාක් හොඳට පැහැදිලි කරා. ඒක ටිකක් හොඳට ඇහුවනම් තව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ අපි හැම වෙලෙම දකින්නේ තරහ නැති බවක ඉන්න එක. තරහ අයින් වෙන සිහියක් යමු වුණාම. හැබැයි ඒ බවේ ඉන්නවා. ඒක ඉතින් හොඳයි ලෝකෙට හොඳයි අපි කරන්න ඕනේ.
හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ බුදුවරුන්ට ආවේනික ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වීමේ කෘත්‍යයෙන් සිදුවන ධර්මයේ නෙමෙයි. මොකද එතන ආයේ ඉන්නවා. අර සක්කාය යෙදිලා. සක්කාය නිරුද්ධ වීමක් කියන එක නෙමෙයි. සක්කාය නිරුද්ධ වීමේ කෘත්‍ය වෙදෙන්න අර චින්තන ස්වභාවය යෙදලා තියෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි ජීවිතයේ චින්තන ස්වභාවය අපි හොඳට හුරු කරගන්න ඕනේ. මේ චින්තන ස්වභාවයේ අඩුවත් එක්ක අපි අර මේ මොනවා හරි වැරද්ද අයින් කළ හොඳ දේ läග ගන්න ඕනේ කියන මෙන්න මේ ස්වභාවය කියන්නේ සක්කාය නිරෝධය කියන එක නෙමෙයි. වැරද්ද අයින් කළ හොඳ දෙයට යන්නට ඕනේ. හතර අපායේ වැරදි ඒකෙන් අයින් වෙන්නට ඕනේ. වැරද්ද අයින් කළ හොඳ එකට. සංසාරය අනේක වැරදි. ඒක අයින් කළ හොඳ එකට නිවන් දකින්න. දැන් අපි හැම වෙලෙම තියෙන්නේ අර එකක් අයින් කළ අනිත් එකට යන්න ඕන කියන කාරණාව. බුදුරණවහන්සේ ඔය එකක්වත් නෙමෙයි පෙන්වන්නේ. සක්කාය කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට අර ඒක ලේසියෙන් අල්ලන්න අමාරුයි. මොකද ඒකට අපේ අසාමාන්‍ය ලෝකයේ විචක්ෂණශීලී බවක් තියෙන්න ඕනේ. ඉතින් මේකට 200 201 202 කියන ධර්ම සාකච්ඡා තුන ඇහුවනම් තව ගොඩාක් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. එහෙනම් හාමුදුරනේ අපි අවසන් කරමුද හාමුදුරනේ? ඔව් අද අවසන් කරමු මට ගොඩක් වෙලා අමාරුයි. මේ ඇතරම දැන් ඔයාලා මේ කියන්නේ කිසි දෙයකට ප්‍රශ්නයක් අහද්දි බය වෙන්න මොකද හේතුව මම මේ අවස්ථාව දෙන්නෙත් ඔයාලගේ ඕනකම තියෙන නිසා. ඒ නිසා මේ ප්‍රශ්න අහන්න කතා කරන්න ඉතින් මමත් කියන්නේ ඔය මේ අවංකවම මේ ඇහුම්කන් දෙන ප්‍රශ්න අහන ඒ උනන්දුව තියෙන නිසා තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක අපිට යවා ගන්න නැතුව මේ කතා කරන්න. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමයි හාමුදුරනේ. බොහොම පිං හාමුදුරනේ ඔබ වහන්සේ ඇත්තටම අපිට මේ අවස්ථාව දුන්නේ කියන්නේ ඔබ වහන්සේට ගොඩක් මේ අද හවස දේශනාවක් මේ බෞද්ධයගේ තියෙනවනේ හාමුදුරනේ මේ බොහොම පිං හාමුදුරනේ තෙරුවන් සරණයි හාමුදුරනේ මේ අවස්ථාව ලබා දුන්නා.